හරි පුතේ අන්තිමට කරලා ඇත්තේ y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරය. දැන් අද තියෙන තුන්වෙනි ආකාරය y සමානයි mx ධන c ආකාරය. ඔන්න ඔය ආකාරය. හරි ලියාගන්න y සමානයි mx ධන c ආකාරය. මේකත් දරුවෝ හරි ලේසි. හරිද? මේකට මම උදාහරණයක් අඳින්නම්. මේ ප්‍රස්ථාරයක්. එඳ ගන්නද සර්? ඔව් මුලින් බලන් ඉන්නකො. මේකෙන් දරුවෝ m විශාලයි බිඳුව විට එක ප්‍රස්ථාරයකුත් m කුඩායි බිඳුව විට තවත් ප්‍රස්ථාරයකුත් තියෙනවා. ඒ කියන්නේ m කියන්නේ අනුක්‍රමණය. අනුක්‍රමණය ධන විට මොන කෝණයක්ද හැදෙන්නේ x අක්ෂයේ ධන දිශාවත් එක්ක දැන් දන්නවා කියන්නේ සුළු කෝණය. සුළු කෝණය. සුළු කෝණය. එහෙනම් මේ පැත්තට. හැබැයි මේ වෙලාවේදී මේ මූල අක්ෂය හරහා යන්නේ නැහැ. ඇයි ධන 100 එකක් ඉන්න ඕනේ. එහෙනම් අනිවාර්යෙන් මේ y අක්ෂයේ යම් අගයක් තුලින් තමයි ගමන් කරන්නේ. හරි. ඔන්න ඔය වගේ මොනවද දෙන්න. මේක තමයි සරල රේඛාවේ සමීකරණය. y සමානයි mx ධන c. C බිඳුවට වඩා විශාල වෙන්න ඕනද සර්? බිඳුවට වඩා විශාල වෙනවා කියන්නේ අනුක්‍රමණය ධන වෙනවා කියන එක. හරිද? එතකොට මේ x අක්ෂයේ ධන දිශාවත් එක්ක වාමාවර්තල හැදෙන්නේ සුළු කෝණයක්. ඒ නිසායි අනුක්‍රමණය ධන වෙලා තියෙන්නේ. එන්නේ මේ අතට එකක් නම් එයාගේ අනුක්‍රමණය ධනයි. ඒ වගේම බලන්න මේ සරල රේඛාව පුතේ කැපෙන්නේ y අක්ෂයේ යම් අගයක් තුලින් මේ බිඳුව හරහා නෙමෙයි මූල අක්ෂය හරහා නෙමෙයි යන්නේ යම් අගයක් තුලින් මෙන්න මේ යම් අගයට කියනවා අන්තඛණ්ඩය c ඉන්ටර්සෙප්ට් එක. හරිද? එතකොට x අක්ෂය කැපෙන එක. ඔව් y අක්ෂය කැපෙනවා. x අක්ෂය කැපෙන එකක් නෑ. එහෙම එකක් ගන්න. ඒ කියන්නේ එයාට වෙනම නමක් නෑ මොකද? මෙතන අගයක් තිබුණාට එයාට වෙනම නමක් ගන්නෙ නෑ. මෙයා තමයි c අන්තඛණ්ඩය. හරි ඔන්න m විශාලයි බිඳුවට අඳින්න මේක. එහා පැත්තට මම අදින්නම් m කුඩායි බිඳුව විට. x y itu තමයි c. y සමාන mx ධන c. x අක්ෂයේ ධන දිශාවත් එක්ක මහා කෝණය. හරි අඳින්න ටක් දාලා. හරි මේකෙන් ගන්නවනේ මේකෙන් කියන්නේ මොකක්ද අනුක්‍රමණය ධන විට කියන එක. මේක දන්නවනේ m කුඩායි බිඳුව කියන අනුක්‍රමණය ඍණ විට කියන එක. සර් ස්ටේටස් දාලා තිබ්බර විභාගේ මොකද්ද? ඒ පොඩි ළමයි කියනවා. හරි. මේකේ ලියන දරුවෝ මේ ගමන් කරන් බිඳුව කමා c තුලින්. බිඳුව කමා c තුලින් ගමන් කරයි. නැත්නම් y අක්ෂයේ c තුලින් ගමන් කරයි කියලා කිව්වොත් හරි. බිඳුව කමා c හරි තමයි.
y අක්ෂයේ යම් අංකයක් තියෙනවා. ඕලියන පුතේ පිළිගන්නේ. ඔව් නෝට් එක හොඳ. හ්ම්. 0.c හරහා ගමන් කරයි. c කියන්නේ අන්තක් ඛණ්ඩේ. මේකත් එහෙමයි. 0.c එතකොට සර් ඔය මේ ඔය y සමාන mx ධන c ආකාරයෙන් මූල ලක්ෂ්‍ය හරහා යන ප්‍රස්ථාරයක් ඇන්දොත් කොහොමද සූත්‍රයෙන්? y සමාන mx මූල ලක්ෂ්‍ය හරහා යනවා c බිඳුවයි. හරි. ඊළඟට m විශාලයි බිඳුවට කියන අනුක්‍රමණය දන්නේ. අර එදා ලියුව ටිකම තමයි ලියන්න තියෙන්නේ. එදා ලියුවේ මේ 0.0 හරහා ගමන් කරයි කියන්නේ. දැන් 0.c තුලින් ඊළඟට මේ අනුක්‍රමණය ධන විට එහෙමද මම දීගත්තේ. අනුක්‍රමණය ධන බැවින් x අක්ෂයන් එහෙම ලිව්වේ. කලින් ඒකම තමයි ලියන්න තියෙන්නේ. අනුක්‍රමණය ධන බැවින් x අක්ෂයේ ධන දිශාව සමග වාමාවර්ත සුළු කෝණයක් සාදයි. එහා පැත්තේ අනුක්‍රමණය ඍණ බැවින් x අක්ෂයේ ධන දිශාව සමග වාමාවර්ත මහා කෝණයක් සාදයි. අනුක්‍රමණය ඍණ බැවින් x අක්ෂයේ අර මොකක්ද දාලා තියෙන්නේ මේ c තුයි අර අනිත් ලක්ෂ්‍ය මොකද්ද? x වල ලක්ෂ්‍ය මොකද්ද? බිඳුව මේ 0.c මෙතන තියෙන 0.c එතන මේ c එකයි තව දෙකක් තුනක් වගේ 3 c වලින් යන්නේ බිඳුවෙන් යන්නේ නැහැ. හරිද? බිඳුවෙන් යන්නේ නැහැ. බිඳුවෙන් යන්නේ නැත්නම් මොකද බං? යන්නේ නැහැ. 0.c මේ එකේ කණ්ඩායමකේ. මේකේ කණ්ඩායමක 0.c x බිඳුවයි y c වෙලා තියෙනවා. මේ x ගේ දැන් බිඳුවයි ටියුට් එකේ දාගන්න කියලා. x ගේ බිඳුවයි y තමයි c වෙලා තියෙන්නේ. මට පේන්නේ මේ 7 වසරේ ඒවත් කරන්න වෙයි වගේ. කණ්ඩායමක තලයක ලක්ෂ ලකුණු තියෙනවා. එමු අහනෝ. දැන් 0.c කොහම යන්නේ? බිඳුව හරහා යන්නේ නැහැ. ඉතින් ඇත්ත බිඳුව හරහා යන්නේ නැහැ. ඉතින් මේ මොකද මේ 0.c කියලා මෙන්න මෙයාගේ කණ්ඩායම මෙතන. ඔය ඒක රේඛාවේ කණ්ඩායමකේ මේක නෙමෙයිනේ. ඒක මෙතන මේ ලක්ෂ්‍ය කණ්ඩායමකේ 0.c ලක්ෂ්‍ය x කණ්ඩායම. ගේ බිඳුවයි. හරිද? දැන් මම ඔයගොල්ලන්ට කිව්වොත් x 1.2 ලකුණු කරන්න කියලා. x ගේ 1යි y ගේ 2යි නේ. ඔයගොල්ලන්ට කිව්වොත් 0.3 ලක්ෂය ලකුණු කරන්න කියලා. හරි. 0.3 ලකුණු කරපි x ගේ බිඳුවයි නේ. x ගේ බිඳුවයි y ගේ 3යි. මෙන්න මේ y අක්ෂය මත තියෙන්නේ. ඊට පස්සේ 0.3 කිව්වනම් x ගේ බිඳුවයි y ගේ 3යි. මෙන්න මෙහෙ. හරි. මේ x කණ්ඩායමේ බිඳුවයි. ඒ කියන්නේ මෙහෙටවත් මෙහෙටවත් යන්නේ නැහැ. මේ y මත තමයි තියෙන්නේ. අනුක්‍රමණය ධන බැවින් x අක්ෂයේ ධන දිශාව සමග වාමාවර්තව සුළු කෝණයක් සාදයි. අනුක්‍රමණය ධන බැවින් x අක්ෂයේ ධන දිශාව සමග වාමාවර්ත සුළු කෝණයක් සාදයි.
අනුක්‍රමණය දින බැවින් x අක්ෂයේ ධන දිශාව සමග වාමාවර්තව මහා කෝණයක් සාදයි. අනුක්‍රමණය අරගම තමයි හොඳේ. y සමාන mx එකේ ලියපු එකම තමයි. අනුක්‍රමණය ධන බැවින් x අක්ෂයේ ධන දිශාව සමග වාමාවර්තව සුළු කෝණයක් හදනවා. අනුක්‍රමණය ඍණ බැවින් x අක්ෂයේ ධන දිශාව සමග වාමාවර්තව මහා කෝණයක් සාදයි. දැන් ටියුට් එක ගණන්ද සර් හදන්නේ? මේකෙන් උදාහරණයකුත් දීලා ටියුට් එක කරනවා. හරිද ඉක්මන් කරන්න. මම පුර ටික මකන්නම් උදාහරණයක් දෙන්නම්. අන්තිමට තිබෙන්නේ මොකද? වාමාවර්තව මොකද්ද? අනුක්‍රමණය ධන බැවින් x අක්ෂයේ ධන දිශාව සමග වාමාවර්තව සුළු කෝණයක්. අර කලින් ලිව්වේ තමයි හොඳේ. y සමාන mx එකේ ලිව්වේ. ඒකම තමයි මේ ලියලා තියෙන්නේ දෙකමයි. අනුක්‍රමණය ධන බැවින් x අක්ෂයේ ඔය දෙකේම තියෙන වාමාවර්තව සුළු කෝණයක් කියලාද? මොකද? මහා කෝණ. මේ දෙකේම තියෙන්නේ එහෙමද? x අක්ෂයේ ධන දිශාව සමග වාමාවර්තව මේකේ මහා කෝණයක් වෙනවා. මට ලියන්න ඉඩ බඳ නිසා මම ලියලා නැහැ. වාමාවර්තව මහා කෝණයක්. මේ ලියන්න. හරි උදාහරණය y සමානයි වෙනමස උදාහරණ දෙන්නේ. ඔව් මේකටම ලියා ගන්න y සමානයි 2x ධන 3 හා y සමානයි ඍණ x මේක මම ඍණ කරන්න චුට්ටක් නේ ඍණ 1 ධන 3 y සමාන 2x ඍණ 1 y සමාන ඍණ x ධන 3 එකම කණ්ඩාංග තලයක අඳුමු. මුලින්ම මේ වගුවක් පිළියෙල කරගන්න කණ්ඩාංග ටික හොයා ගන්න ඕන නිසා මුලින්ම x අගයන්. ඒතකොට දරුවෝ x අගයන් තෝරගන්න ඕන අපි. කැමති අගයන් තුනක් ගමු. ඍණ 1 බිංදුව 1. මොකද ඍණ 1 බිංදුව 1 ගත්තේ දෙපැත්තටම විහිදෙන්න ඕන නිසා. මේ පැත්තට ඒ කියන්නේ x අක්ෂයේ ඍණ දිශාව පැත්තට ධන දිශාව පැත්තට දෙපැත්තටම විහිදෙන්න ඕන නිසා ඍණ 1 බිංදුව 1 කියන අගයන් ගත්තා. ඊට පස්සේ දෙකෙන් ගුණ වෙන්න ඕන 2x. ඊට පස්සේ ඍණ 1 ඍණ 1 හැම එකටම වැටෙනවා. අන්තිමට තමයි y අගයන් ලැබෙන්නේ. හරි මේකත් එහෙමමයි. x අගයන් ඊළඟට ඍණ x ඊළඟට තුන තුන එකතු වෙන්න ඕන අන්තිම තමයි y. ඒ අගයන් තුනම ගමු. ඍණ 1 බිංදුව 1. හරි දැන් දරුවෝ මේ අර x ට අගයන් දාලා මේ y හොයා ගන්න ඕනේ මේ පුරව ගන්න ඕනේ. x ට මුලින්ම ඍණ 1 දානවා. ඍණ 1 වරක් 2 ඍණ 2යි. x ට බිංදුව වරක් 2 බිංදුවයි. x ට 1 වරක් 2 2යි. ඔය විදිහට පුරවන්න මේ හැම එකටම ඍණ 1 ඍණ 1 ඍණ 1 මේකෙත් හැම එකකටම ධන 3 ධන 3 ධන 3
ඍණ 1යි ඍණ 1යි ධන 1යි. ඍණ 1යි ධන 1 ඍණ 1යි ඍණ 2යි ඔය ධන එකක්. මොන කරනවා? හරිද? පුරව ගන්න. ඍණ 1 වරක් 2 ඍණ 2යි. බිංදු වරක් 2 බිංදුවයි. 1 වරක් 2 2යි. දැන් දරුවෝ බලන්න මේ y ලැබෙන්නේ කොහොමද? හරි තනියෙන් පුරව ගන්න මම පොඩි වෙලාවක් දෙන්න. අතන සර් මේ ඍණ ඍණ ආවේ කොහොම එක දිගටම ඒකයි. ඍණ ඇයි දරුවෝ මතක නැද්ද දැන් මේ 9නේ. මම මතක නෑ සර් ඒක. ඒකයි සර් කිව්වනේ කියලා දෙන්නේ කියලා. එක පාර ලියලා සර් මේ 2x ඍණ එක ගෙල්ලා කටුකොලේ හදලා දාන්නේ ආ ඒකත් කමන්නේ හොඳේ. කටුකොලේ හදලා යන්නත් කමන්නේ. එතකොට මේ x එකයි y එකයි විතරයි ඕන. හදන්නකො පොඩ්ඩක්. x එකයි y එකයි ලියුවම ඇති. එතකොට මේ දෙක ඕන වෙන්නේ නැහැ. හරි. මම දැන් ආයේ ඒව කටුකොලේකට ගන්න නැතුව කෙලින්ම මෙතනම සුළු කරලා x y අගයන් කණ්ඩාංක දෙක හොයා ගන්නවා. මුලින්ම කරේ දැන් y ගේ අගය ලැබෙන්නේ කොහොමද? x දෙකෙන් ගුණ වෙලා එකක් අඩු වෙලානේ. x දෙකෙන් ගුණ කරන්න ඕනේ එහෙනම් එක පේලියක. ඊට පස්සේ හැම එකෙම එක එක අඩු කරන්න ඕනේ. මේ දින එක එක අඩු කරන පේලිය. මේ ඍණ එකක්. ඔන්න දැන් y ලැබෙන්නේ මේ 2x ගෙන් සහ ඍණ 1 ගෙන්. එහෙනම් මේ දෙන්නගෙන් තමයි y ලැබෙන්නේ. මෙන්න මේ දෙන්නගෙන්. එහෙනම් මේ දෙන්න සුළු කරලා y හොයාගමු. ඍණ 2යි ඍණ 1යි ඍණ 3යි. බිංදුවයි ඍණ 1යි ඍණ 1යි. 2යි ඍණ 1යි 1යි. ඔන්න y අගයන් ටික. එහෙනම් කණ්ඩාංක ඍණ 1 ඍණ 3 බිංදුව ඍණ 1 1 1. පටිපාටිගත යුගල ලෙසත් ඕන ලියා ගන්න. මේ උදාහරණයක් නිසා ඕනෙත් නෑ අවශ්‍ය නම් ලියා ගන්න. ඍණ 1 ඍණ 3 මෙහෙම පටල වෙනවා නම් ඍණ 1 ඍණ 3 බිංදුව ඍණ 1 1 1. ඔන්න කණ්ඩාංක 3. ඔන්න මේක ඕන මෙහෙට පහළ දිත්තල ගත්තත් තමයි. හරිද? මේකෙත් එහෙමයි. y ගත්ත හැටි අපෝ කියන්නකො සර්. y ගත්තේ y ලැබෙන්නේ මේ දෙන්න සුළු වෙලා. මේ දෙන්න සුළු වෙලා තමයි y ලැබෙන්නේ. එතකොට ඍණ 2 ඍණ 1 ඍණ 3. බිංදුව ඍණ 1 ඍණ 1. 2 ඍණ 1 1. මේ තුන් දෙනාම නෙමෙයි මේ දෙන්න පමණයි. ඍණ 1 වෙනස් වෙන්නේ නැහැ නේ. y එන්නේ මේ දෙන්නගෙන්. ඍණ 1 වෙනස් වෙන්නේ නැහැ නේ. නෑ ඍණ 1 හැම එකකටම හැම එකකින්ම එක එක අඩු කරන් යන්න ඕනේ. හැම එකකටම ඍණ එකක් දාන්න. ඕකම තමයි දරුවෝ මේක පැත්තක ලියාගෙන y සමානයි 2x ඍණ 1 ලියාගෙන x ට ඍණ 1 ආදේශ කරනවා. x සමානයි ඍණ 1 විට අපිට y හොයන්න පුළුවන්. y සමානයි දෙවරක් x වෙනුවට ඍණ 1 ඍණ 1. දෙවරක් ඍණ 1 ඍණ 2යි ඍණ 1යි ඍණ 2යි ඍණ 1යි ඍණ 3යි. ඔන්න y ට ඍණ 3ක් ආවා දැක්කනේ. x සමානයි ඍණ 1ක් විට y ඍණ 3යි. එහෙම ආදේශ කරලා හොයලා මෙතන xy තීරෝ සම්පූර්ණ කරගන්නත් තිබුණා. තමන්නේ අපි කොහොම ගමු ආදේශ කරගන්නත් පුළුවන්. ඒකද එතකොට වගුවදි කරන්න ඕන. කටුකොලෙන් කරගන්න නැත්. ඔව් කටුකොලේ කියන්නේ කටුකොලේක බෑ. එහෙනොත් යටින් හදලා පෙන්නන්න ඕන. ආදේශ කරලා හදලා පෙන්නන්න ඕනේ යටින්. ගානක නම්. හරිද දැන් මම ඉතින් මෙහෙම ගත්ත උදාහරණයක්. ලේසි නේද? ඔහොම ගන්න ඕන පැටලෙන්න. මෙහෙම කරගන්න. දැන් මෙයාගේ සම්පූර්ණ කරගන්න ඕනේ මෙයාව. මෙතන ඍණ x තියෙන්නේ. ඍණ x වෙනුවට ඍණ 1යි. x වෙනුවට ඍණ 1යි. ඍණ වාරයක් ඍණ 1 ධන 1යි. ධන 1. මෙතන x වෙනුවට බිංදුවයි. ඍණ 1 වරක් බිංදුව බිංදුවයි. මෙතෙන්ට 1 ඍණ 1යි. දැන් හැම එකකටම ධන 3 දැම්මා. ඒ කියන්නේ 3 එකතු වෙන්න ඕන. y ලැබෙන්නේ කොහොමද බලන්න? y ලැබෙන්නේ ඍණ x සහ ධන 3 සුළු වෙලා. y ලැබෙන්නේ ඍණ x උයි ධන 3යි සුළු වෙලා. නා ඍණ x සහ ධන 3. මේ දෙන්න සුළු වෙලා තමයි සුළු කරලා තමයි මෙන්න මේ දෙන්න සුළු කරලා තමයි y හොයා ගන්න ඕන. 1යි ධන 3යි ධන 4යි. බිංදුවයි ධන 3යි ධන 3යි. ඍණ 1යි ධන 3යි ධන 2යි. දැක්කද? ඔන්න කණ්ඩාංක කීපයක් අපි හොයාගත්ත ප්‍රස්ථාරය අඳින්න ඕන නිසා. දැන් මේක ගත්තොත් එහෙම ඍණ 1,4. ඍණ 1,4. ඔන්න එක කණ්ඩාංකයක්. මෙයා 0,3. ඔන්න තව කණ්ඩාංකයක්.
අනිත් එක නා 1,2 ඔන්න අනිත් කන්දා y ආපු විදිය පොඩ්ඩක් ආයෙ කියන්නකෝ සර්. y එන්නේ දරුවෝ මේ දෙන්න සුළු වෙලා දෙයියනේ මේ y ලැබෙන්නේ කොහොමද අර විදිහට හදන්නම්කෝ. y ලැබෙන්නේ කොහොමද කියන්නකෝ ඍණ x ධන 3 හරිද y ලැබෙන්නේ ඍණ x ධන 3 එහෙනම් මෙයාවයි සුළු කරලා තමයි y හොයාගන්න ඕනේ මේ දෙන්න 1යි 3යි 4යි 0යි 3යි 3යි ඍණ 1යි 3යි 2යි මහා දෙයක් ඕන පොඩි ළමයින්ට තේරෙනවනේ නේද y ලැබෙන විදිය බලන්න මේ ඔක්කොම ගන්නෙ නෑ මේ මොකද මෙතන x නේ මේ x අගයන්නේ අපි බලනවා y ලැබෙන්නේ කොහොමද කියලා y ලැබෙන්නේ මේ දෙන්න සුළු වෙලා මේ මෙතන y ලැබෙන්නේ මේ දෙන්න සුළු වෙලා එහෙනම් මේ දෙන්න තමයි සුළු කරලා y ගන්න ඕන මම ඒකයි මෙහෙමත් දාගත්තේ ඔයගොල්ලන්ට පේන්න මේ දෙන්න සුළු කරලා තමයි y හොයාගන්නේ මේ තීරු දෙක මේ තීරුවයි මේ දෙන්න සුළු කරලා පළවෙනි පිළියෙට x කියලා අරගෙන ඊළඟට y කියලා අරගෙන ඔය සූත්‍රයට ආදේශ කරලා එතනම හදා ඔය ඒක කමන්නේ එහෙම කරන්න. එහෙම කරත් කමන්නේ ඒ කියන්නේ 9 වසරේදී මේකට හුරු වෙලා නැහැ ඉතින් ආයතනයේදී ඔහොම එකක් කියලා දුන්නේ නැහැ. ඔයා කියලා දුන්නේ නෑ. දුන්නස අශිතය කියන්නේ ඔකටනේ ඈ කොහොම නෙමෙයි අපි යන්නේ. ආරයක සිතය නිර්මාණය කරන්න කියන මගුල් නිර්මාණය කරන්නයි කියන්නේ ඔව් වගුව ඔහොම වගුවක් ගහලා කරේනේ කරන තියෙනද කරලා තියෙනවා මේ කරන්නේ මම කරනවා. ඒක මතක නැහැ උට මතක නැහැ ඒක තමයි අනිවාර්යෙන් මේ විදිහට කරනවනේ දරුවෝ මෙහෙම වගුවක් ගහලා කරන්නේ නැත්නම් වැඩක් නැහැ ඒ ඔය විදිහට නෙමෙයි කරේ. අර මං කියපු විදිහට. x මුලින්ම ගන්නවා ඊට පස්සේ y හොයනවා ඊට පස්සේ xy කියලා කණ්ඩායම් ගත්තොත් ලියනවා නේ. අපෙත් කරේම තමයි ඒකයි. ආදේශ කරලා හොයන්න පුළුවන් ඉතින් ඒකට වඩා මේ ක්‍රමය හොඳයි ලේසි පහසුයි දෙකම එකයිනේ. ඔව් මේක කෙලින්ම වගුවෙමුත් නැති කරනවා හරි දැන් තියෙන්නේ පාවිච්චි තලය අඳින්න නේද? නායවසර ප්‍රස්තාර පටන් ගන්න කවද? ඈ නායවසර ප්‍රස්තාර පටන් ගන්න කවද? 9 වසරේ ඕනේ දැන් 10 වසරේ දැන් මේ කරන්නේ 9 වසරේ දැන් ඔව් තාම 9 වසර යනසර පතා නිර්මාණ පාඩමේ ඔව් තාම පතහ නිර්මාණ අපේ ජොයින් වෙනවද පුළුවන් ඕන ජොයින් වෙන්න මම දානවා ලින්ක් එක හරි ඕන දැන් දරුවෝ මේ අඳින්න මේ දෙන්න එකම තලයක අඳිමු එකම කණ්ඩායම තලයක අඳින්න ඕනේ හරි මම කන්නද මේ ටික මම දැන් කණ්ඩායම තලයක් අඳින්න ඕනේ මම මේ කණ්ඩායම ටික ලියාගන්නම් ඊට පැත්තේ ඍණ 1 ඍණ 3 බිඳුව ඍණ 1 1 හරි මේ පැත්ත මකලා මම මේ පැත්ත අඳින්නම් එකම තලයක අඳින්න වගු දෙකම එකම තලයකනේ. ඔව් එකම තලයක ගන්න හරි දැන් බලන්න දරුවෝ මේ x අගයන් අපිට ඕන වෙන්නේ ඍණ 1 බිඳුව 1 විතරයි මොකද මම මේ විදිහට තමයි ගත්තේ x අගයන් ඍණ 1යි බිඳුවයි 1යි තව ඕන එකක් වැඩි කරගන්න මේ පැත්තට 2යි මේ පැත්තට ඍණ 2යි තව ඕන වැඩි කරගත්තට කමක් නැහැ ඍණ 3යි ධන 3යි ඒක අපිට ඕන තරම් දික් කරගන්න හරි y අගයන් එහෙම බෑ y අගයන් තියෙනවා මේ මෙතන y ගේ ධන 4ක් තියෙනවා y ගේ අඩුම ඍණ 3ක් තියෙනවා y ගේ වැඩිම ධන 4 y අගයන් ටික බලාගෙන ගියාම එනවා y ගේ වැඩිම තියෙන්නේ ධන 4 අඩුම තියෙනවා y ගේ ඍණ 3 නේ වැඩිම ධන 4 1 2 3 4 1
ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 හරි දැන් කණ්ඩායම් ටික ලකුණු කරන්න මුලින්ම මේ ටිකනේ ඍණ 1 ඍණ 3 ඍණ 1 ඍණ 3 මෙතන බිඳුව ඍණ 1 බිඳුව ඍණ 1 මෙන්න මෙතන බිඳුව ඍණ 1 බිඳුව ඍණ 1 මෙතන දැක්කද x ගේ බිඳුවයි y ගේ ඍණ 1යි ඊළඟට 1 1 1 1 මෙතන දැන් යා කරන්න උන්ට ඉන්නකොද කරගෙන යන්න ඇලේට වගේ නෙන්න. ඔව් පොඩ්ඩක් ඇලේට යන්න මගේ කණ්ඩායම තලේ හරියට නැහැ සර් ඕක රස මේ අපි දාතල අක්ෂර වල දික් කරගන්න හැකියි ඕන විදිහට අහු පුළුවන් අපි මේ ගත්තේ අපිට කණ්ඩාංක තලයේ මේකයි සෝරි මේ ප්‍රස්ථාරය ඇඳ ගන්න ඕන කරන කණ්ඩාංක තුනක් පමණයි හරිද අපිට ඕන තරම් දික් කර ගන්න පුළුවන් ඒ කියන්නේ මේ සරල රේඛාව මෙතනින් ඉවර වෙන්නේ මේක යනවා මෙහි ධන අනන්තයට මේක යනවා මෙහි ඍණ අනන්තයට හරි අන්නෝම යන දෙපැත්තට යනවා දික් වෙලා අපිට මේ ප්‍රස්ථාරය අඳින්න ඕන කරන කණ්ඩාංක තුනක් පමණයි. ඍණ 1.1 කියන්නේ තෝරාගත්තු අගයන් තුනක් පමණයි. අපිට කැමති අගයන් තෝරගන්න පුළුවන්. මේ පෑනෙන් ලකුණු කරන්න පෑනෙන් ලකුණු කරන්න එපා. පැන්සලෙන් ලකුණු කරන්න. දැන් මේකේ පෑනෙන් කමන්නේ ප්‍රස්ථාර කොළවල පැන්සලෙන් ලකුණු කරන්න. මේකේ පාට දෙකෙන් අඳින්න. මෙයා එක පාටක් අනිත් එක්කෙනා අනිත් පාටින් ගන්න. මෙයා y සමානයි 2x ඍණ 1 මේ යන්නේ. ඕක පස්තාර කොලේ නෙමෙයිනේ. නෑ නෑ පස්තාර කොලේ නෙමෙයි. මේක උදාහරණයක් බං. මේ උදාහරණයක් දෙන්නේ. විදියට දැම්ම මෙහෙම තමයි වෙන්නේ. උදාහරණ කියලා කොහොමවත් ලියන නෙමෙයි 8යි 2ටත් මං යන්නේ එදා 20ක් විතර අහලා. ඒ දරුවෝ ওই විදිහට මම උදාහරණයක් දීලා දුන්නේ නැද්ද? මේ ගිය සතියේ දවස් 7කට කලින් පිසෝ ගිය සතියේත් ඔය වගේම කණ්ඩායම් තල දෙයක් ඇඳලා එකම පස්තාර එකම කාටීසිය තලේ මෙහිම එකයි මේ පැත්තට එකයි ඇඳේ නැද්ද? ඒකම තමයි මේ ආයි කරන්නේ. ඒ වගේම ගිය සතියේ ගොයි කාලේ හරිද මේක චුට්ටක් බලන්නකෝ. y සමාන 2x ඍණ 1 මේ ඇඳේ. අනුක්‍රමණය 2යි. හරිද? ඒ කියන්නේ මේ ධනයිනේ යන සුළු කෝණයක් හැදිලා තියෙන්නේ. ඒ වගේම මේ අන්තක්ඛණ්ඩ ඍණ 1යි. එහෙනම් අනිවාර්යයෙන් ඍණ 1 තුලින් යන්න ඕන. වැඩේ හරිනේ මේ ඍණ 1 තුලින් යනවා. දැක්කනේ? ඊළඟට මෙයාගේ කණ්ඩායම් ටික මේ ඉන්නේ. ඍණ 1 4 ඍණ 1 4 බිංදුව 3 1 2 හරි මේ ඇන්දේ y සමානයි ඍණ x ධන 3 කියන ප්‍රස්තාරය.
හරිද? මේ ප්‍රස්ථාරය දිහා බලන්න. ඉතින් y සමාන ඍණ x. ඍණ අනුක්‍රමණය ඍණ නම් x අක්ෂයේ ධන දිශාවත් එක්ක මහා කෝණයක් හැදිලා තියෙනවා. ඒ වගේම අන්තක්ඛණ්ඩේ ධන 3යි. එහෙනම් ධන 3 හරහා යන්න ඕන. y අක්ෂය ධන 3 හරහා. වැඩේ හරි නෙමෙයි. y අක්ෂය ධන 3 හරහා යනවා. අක්ෂ නම් කරන්න මේ y අක්ෂය මේ x අක්ෂය. එකේ 4 කොහොමද ලකුණු කරන්නේ? එකේ 4 x ගේ 1යි y ගේ 4යි. තාම මේ කණ්ඩාංක ලකුණු කරගන්න බැරි ළමයිද මේකේ ඉන්නේ? ඉතින් ඕකේ නැහැනේ. සර් එකේ 1යි 3නේ ලකුණු කරන්නේ. 4ක් ලකුණු කරලා මේ තියෙන්නේ. ඍණ එකේ 4. ඍණ එකේ ඔව්. ඍණ එකේ 4 තිබුණා. ඍණ එකේ 4. හරියට. බිඳුවේ 3. බිඳුව 3. 1 2. තාම මේ කණ්ඩාංක ලකුණු කරගන්නත් බැරි ළමයි ඉන්නවනම් දාන්න වෙන්නේ කීවසකට දන්නවද? 9ට. නෑ. 7ට ලකුණු කිරීම තියෙන්නේ 7. 7 වසරට. මම 7 වසර කණ්ඩාංක ලකුණු කරද්දි කියන්න. හරි? 9 වසරේ පන්තියක් කීයේද ඉතින් කවුද ඉතින් ප්‍රස්තාරය? 9 එකේ දරුවෝ මේ ඒකේ ඕනේ ඒකේ තමයි මේ මෙච්චර වෙලා කරේ 9 වසරේ. ඒ ඔය ටිකම තමයි ආයි කරන්නේ. හරිද? දැන් මෙච්චර වෙලා කරේ 9 වසරේ සෙට් එක. දුස්ස මේක සම්බන්ධ කරගත්තා නම් හරි සර්. දුස්සදේ පාන කරන්න ඕනේ නැහැ. ඒක 9 වසරේ මේකට ඉගෙන ගත්තා නම් සඩේ පාන කරන්න ඕනේ නැහැ. හරි. මේ අහන්නකෝ මේ කරේ 9 වසර. හරිද? දැන් ඔයගොල්ලෝ 9 වසර බෑ කිව්ව නිසා 9 වසරේ මුල ඉඳලා ඔක්කොම ටික කරා. ප්‍රස්ථාර සරල රේඛීය ප්‍රස්ථාර වර්ග තුනම කරා. හරිද? උදාහරණයක් එක්ක. ඔන්න දැන් තමයි මම 10 වසරට එන්නේ. හරි? දැන් ලියන්න උපමාතෘකාවක් අනුක්‍රමණය. අනුක්‍රමණය. 9 වසරේද? දැන් 10 වසර. දැන් තමයි 10 වසරට එන්නේ. එහෙම දැන් මේ කණ්ඩාංක 3ක් ලකුණු කරාට පස්සේ මේ ගොඩක් දික් කරන්න කවන්නේ නැද්ද මේකව? මෙතර දික් කරගන්න. ඒ ඇති. ගොඩක් නෙමෙයි ප්‍රශ්න මේ. සර් ආදේශීය තලයේ පුරා දික් කරගන්න. මොකද? අපේ අනුක්‍රමණය මීඩස්ට වැරදි ඉරණි. අනුක්‍රමණයන්ට තියෙනවා තමයි. මේ ඒක දැන් කණ්ඩාංක දෙකක් දීලා සෙවීමට යන්නේ. හරිද? ලියන්න අනුක්‍රමණය උපමාතෘකාව. අනුක්‍රමණය. හරි. පුතේ දැන් ටියුට් එකද? ඉන්නේ අහගන්න මුලින් දැන් මේ තියරි ටික අහගෙන ඉන්නකෝ මේ කරන ටික අහගෙන ඉන්න අල්ලගන්න හරිද අනුක්‍රමණය කියන්නේ මේ සරල රේඛාවක් x අක්ෂයේ ධන දිශාවත් එක්ක වාමාවර්තව සාධන කෝණයේ tan අගය කියලා අපි කියනවා tan අගය කියන්නේ හේතුව දරුවෝ මෙන්න මෙහෙම එකක් හරිද ඒකෙදි ගන්න අපි සලකන්නේ මෙන්න මේ y කණ්ඩාංක වෙනසත් x කණ්ඩාංක වෙනසත් එක මේ දරන අනුපාතය. අන්න ඒක තමයි tan අගය කියන්නේ. හරිද? ඒක හොයාගන්නේ මේ විදිහට තමයි. මේ y කණ්ඩාංක වෙනස බෙදීම x කණ්ඩාංක වෙනසෙන්. හරි? ඔන්න මම මෙහෙම ගන්නම්කෝ ඔක මේ විදිහට. දැන් මේක එක ප්‍රස්ථාරයක් මම වල ගන්නම්. මෙයාව ගමු. මම මෙයාව අයින් කරනවා. ඔය අනුක්‍රමණය කියලා දෙන්න ඕන නිසා හරි අනුක්‍රමණය මෙයාගේ කීයද මෙයාගේ අපිට අනුක්‍රමණය පේනවා m සමානයි 2යි කියලා හරිද එතකොට මේ අනුක්‍රමණය කියන එකේ අර්ථ දක්වන්නේ දරුවෝ මේ සරල රේඛාවක් x අක්ෂයේ ධන දිශාවත් එක්ක මේ සාධන කෝණයේ tan අගය නැත්නම් ටැන්ජන්ට් හරිද tan අගය කියන්නේ මෙන්න මේ සරල රේඛාව y ට x දරන අනුපාතය. එහෙනම් y සහ y කණ්ඩාංක වෙනසත් x කණ්ඩාංක වෙනසත් එක්ක දරන අනුපාතය. ඉතින් y කණ්ඩාංක වෙනස බෙදීම x කණ්ඩාංක වෙනස කියන එකම තමයි. ඔය tan අගය කියන්නේ y කණ්ඩාංක වෙනස බෙදීම x කණ්ඩාංක වෙනස කියන්නේ. පැහැදිලිද? හැබැයි අර්ථ දැක්වීම අර විදිහට තියෙන්නේ. ඒ අර්ථ දැක්වීම මේ 10 වසරේ ඕගලොන්ට වෙනම මම හිතන්නේ ඒක දීලා නැහැ. ඔය විදිහට තමයි අර්ථ දැක්වීම ගන්න. පොඩක් ඉන්න ඔය තත්පරයක් දෙන්නකෝ. ප්‍රස්තාර.
හරි. ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ගැන අර්ථ දැක්වීමක් නැහැ. අර්ථකථනය දීලා නැහැ. අනුක්‍රමණය හොයන හැටි දීලා අර්ථ දැක්වීමක් අරගෙන නැහැ. හරිද? අනුක්‍රමණය එන්න යන්න එහෙම නිකන් විතරයි කියලා තියෙන්නේ. හරි. අපි ලියාගමු අනුක්‍රමණය අර්ථ දැක්වීම. ලියන්න මෙහෙම. සරල රේඛාවක් තරුවක් දාලා ලියන්න. සරල රේඛාවක්. රේඛාවක්. x අක්ෂයේ ධන දිශාව සමග සරල රේඛාවක් x අක්ෂයේ ධන දිශාව සමග සරල රේඛාවක් x අක්ෂයේ ධන දිශාව සමග වාමාවර්තව සරල රේඛාවක් x අක්ෂයේ ධන දිශාව සමග වාමාවර්තව සාධන කෝණයේ පොඩ්ඩක් ආය කියනවද? සරල රේඛාව x අක්ෂයේ ධන දිශාව සමග වාමාවර්තව සරල රේඛාව x අක්ෂයේ ධන දිශාව සමග වාමාවර්තව සාධන කෝණයේ tan නගය tan tan නගය සාධන කෝණේ tan නගය tan නගය කොහොමද බලන්න? tan නගය බලන්න තියෙන 11 අවසරේ. හරිද? x අක්ෂයේ වාමාවර්තව සාධන කෝණේ tan අගය ලෙස අනුක්‍රමණය අර්ථ දැක්වේ. අනුක්‍රමණය අර්ථ දැක්වීම නියම අර්ථ දැක්වීම ඕක. tan theta ඒකෙන්ද? හරි ඔව් tan theta කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ කියන එක. සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. ඒ කියන්නේ y කණ්ඩායම් වෙනස බෙදීම x කණ්ඩායම් වෙනස. සර් tan නගය කියන්නේ අර මේ සර් මේ අපි ගහුවා කණ්ඩායමක රේඛාව සර් මේ තුනයි ඒ රේඛාවයි දෙක අතර කොට්ට වගේ සර්. ඔව් ඒකත් හරි කියන්නේ. අපි ඒක තමයි. අපි ඒක වල තියෙනවා. ඒක අමාත්‍යද? ඔව් ඒක හොයලා තියෙනවා y කණ්ඩායම් වෙනස බෙදීම x කණ්ඩායම් වෙනසෙන් ගන්නෙත් ඒකම තමයි. හරිද? ඔන්න එහෙනම් අනුක්‍රමණයේ අර්ථ දැක්වීම මොකද්ද? සරල රේඛාවක් x අක්ෂයේ ධන දිශාවත් එක්ක වාමාවර්තව. හරි මේ වාමාවර්තව සාධන කෝණේ මෙන්න මේ කෝණේ tan නගය. එහෙම නැත්නම් tan මේ අනුපාතය තමයි අනුක්‍රමණය කියලා අර්ථ දක්වන්නේ. ඒතර දරුවෝ මේ අනුක්‍රමණය අපිට හොයාගන්න පුළුවන්. tan නගය කියන්නේ මෙන්න මේක තමයි කෝණය. සාධන කෝණය තමයි මෙයා. මම θ කියලා හිතන්නම්කෝ. ඒතර tan θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ කියන එකක් තියෙනවා 11 අවසරේදී. හරි? සබ ඔන්න මේ ඕකේ සම්මුඛ පාදය කියන්නේ මෙන්න මෙයා. හරි? මේ තමයි සම්මුඛ පාදය. මේ තියෙන්නේ බද්ධ පාදය. එතකොට මේ අගයේ බෙදීම මේ අගය තමයි ඔය මේ tan θ කියන්නේ. මේ අගය කියන්නේ මොකද්ද? මේ තියෙන්නේ y කණ්ඩායම් වෙනස. එහෙනම් මේ තියෙන්නේ y කණ්ඩායම් වෙනස. බද්ධ පාදය කියන්නේ මෙයා. ඒ මොකද්ද මේ? x කණ්ඩායම් වෙනස. මේ තියෙන x කණ්ඩායම් වෙනස. දැක්කද? සම්මුඛ පාදේ මෙයානේ θ කෝණය. මෙයානේ හැදිච්ච කෝණය. වාමාවර්තව සැදෙන කෝණය තමයි මේ තියෙන්නේ. ඒකේ tan θ නේ හොයන්න ඕන. tan θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. සම්මුඛ පාදය කියන්නේ මෙන්න මෙයා. මේ තියෙන්නේ කවුද? මේ තියෙන්නේ y කණ්ඩායම් වෙනස. එහෙනම් සම්මුඛ පාදය කියන්නේ y කණ්ඩායම් වෙනස. බෙදීම බද්ධ පාදය කියන්නේ මේ ටිකනේ දරුවෝ. මේ ටික කියන්නේ මොකද්ද? මොන කණ්ඩායම් වෙනසද? x කණ්ඩායම් වෙනස. එහෙනම් අපිට අනුක්‍රමණය හොයාගන්න පුළුවන් මෙන්න අනුක්‍රමණය.
සමානයි y කණ්ඩාංක වෙනස බෙදීම x කණ්ඩාංක වෙනස. ලියන්න ඊළඟට අනුක්‍රමණය හොයාගන්න විදිය මේ සූත්‍රේ කොටු කරලා තියාගන්න ඕන. අනුක්‍රමණය සමානයි පහලින් ලියන්න. අනුක්‍රමණය සමානයි y කණ්ඩාංක වෙනස බෙදීම x කණ්ඩාංක වෙනස. වෙනස හොඳේ අනිවාර්යෙන් වෙනස කියලා ලියවෙන්න ඕනි. අනුක්‍රමණය සමානයි y කණ්ඩාංක වෙනස බෙදීම x කණ්ඩාංක වෙනස. ඔය විදියට ඕගොල්ලෝ අර්ථ දැක්වීම ලිව්වත් හරියද? මම අර මුලින් දුන්නේ නියමම අර්ථ දැක්වීම. ඕගොල්ලන්ට අර්ථ දැක්වීම ලියන්න කිව්වම අනුක්‍රමණය සමානයි y කණ්ඩාංක වෙනස බෙදීම x කණ්ඩාංක වෙනස කියලා ලිව්වා හරියටම හරි. අනුක්‍රමණය හඳුන්වන්නේ කියලා නේද සර්? මොකද? අනුක්‍රමණය හඳුන්වන්නේ කියලා එහෙම එන්නේ නැහැ නේ. වෙන්නේ නැහැ. හරි. ඕන අනුක්‍රමණය. ඒතකොට මේකම දරුවෝ මම සංකේත වලින් ලියන්නම්. m සමානයි y කණ්ඩාංක වෙනසක් ලියන්නේ අපි y එක ඍණ y2 කියලා. x කණ්ඩාංක වෙනසක් ලියන්නේ x එක ඍණ x2 කියලා. ඔන්න ඔහොම ගන්නත් පුළුවන්. y පසු ඍණ y පෙර මොකද? y පසු ඍණ y පෙර බෙදීම x පසු ඍණ x පෙර. ඒක පෙරපසු ඕනේ y එක ඍණ y2 බෙදීම x එක ඍණ x2. මේක ක්‍රියා ගන්න m සමානයි y එක ඍණ y2 බෙදීම x එක ඍණ x2යි. y එක කියන්නේ අඳුරගන්නේ කොහොමද? ඒකත් මේ ඉවර වෙලා දැන් ගන්න අන්තක්ඛණ්ඩය. මාතෘකාවද සර්? අන්තක්ඛණ්ඩය. ඔව් අනුක්‍රමණයෙන් පස්සේ අන්තක්ඛණ්ඩය. අන්තක්ඛණ්ඩේ හරියට බලලා ලියා ගන්න ඕනේ. අමුතු විදිහකට ලියන්න තියෙන්නේ අන්තක්ඛණ්ඩය. අන්තක්ඛණ්ඩය. ඔව්. අන්තක්ඛණ්ඩය. අර තිද්දකින් කියන්නේ මොකද්ද අන්තක්ඛණ්ඩය කියන්නේ? ඔව් ඔව් එහෙම තමයි ඉන්නේ. සිත් දෙකත් එක්ක ඉන්නේ. අන්තක්ඛණ්ඩය. අනකල්පිත. අන්තක්ඛණ්ඩය. ඒකට කියන්නේ මොකද්ද ඇලවිල්ලද? ඇලවිල්ල ගොඩක් ආගම සිංහල පීඩකෙන් මම දන්නේ. අපි වල්ලි අන්තක්ඛණ්ඩය. ඕන. අනේ ප්‍රතිශත ලකුණු. මේ මිනිත්තු ගානක් එන්නස අයන්නත් නෙමෙයි. අනුක්‍රමණයට ඉංග්‍රීසියෙන් කියනවා ග්‍රේඩියන්ට් එකනේ. m කියලා කියන්නේ. මේක මේ අන්තක්ඛණ්ඩය නම් ඉන්ටර්සෙප්ට්. එන මොකද? ඉන්ටර්සෙප්ට් එක. අයිද? සංකේතය c. සීමුකෝ ගන්න ඉතින් ඉංග්‍රීසි වචනේ අරගන්න. මගෙන් අහන්න එපා. ලියපු කෙනාගෙන්. සම්මත සංකේත වලට අහන මොකද මේ මෙහෙම තියෙන්නේ? ඉතින් කියපු කෙනා නැහැ මෙතන සර් නේ ඉන්නේ. හරිද? රුපාතයක් වගේ වචන සම්මත සංකේත. මම දාපුවද? නෑ මම දාපුව නෙමෙයි. හරිද? මම දාපු එක නම් මම කියනවා කමන්නේ නේ මේක මේ මගේ නම එම්මා නිසා තමයි මම මෙතන දැම්මේ. මේ මම දාපුව නෙමෙයි මේ දාපු ඒවා. දීලා දී. හරිද? කවුරුත් කියපු මම 100කට දාලා තියෙනවා. හරිද? ඒ මන් දාපු හින්දා. අහන්නේ ඔය වගේ ප්‍රශ්න. නුවණ විශ්වාස කරන්න. අහන්නේ. ඒක අහන්න දාපු කෙනාගේ. සර් දැම්මද කියලා කවුද දන්නේ? දන්නේ සර් දැම්මේ නැහැ අයියා. හරිද? අන්තක්ඛණ්ඩය C ඉන්ටර්සෙප්ට් එක. m අනුක්‍රමණය gradient නේද දරුවෝ අනුදී. ඔව් සර්. gradient. සර් ඉස්සෙල්ල පාඩමට ලඝු ගණකවලට මොකක්ද කියන්නේ? ඒ කියන්නේ නම logarithm. හරිනේ? හරි සර් thank you. අනුක්‍රමණය මේ sorry අන්තක්ඛණ්ඩය කරන්නේ අන්තක්ඛණ්ඩය කියන්නේ දරුවෝ මේ සරල රේඛාවක් y අක්ෂය මෙයානේ y අක්ෂය කපන ලක්ෂයේ y ඛණ්ඩාංකය එහෙම නැත්නම් y අගය සරල රේඛාවක් y අක්ෂය
කපන ලක්ෂයේ y ඛණ්ඩාංකය ලෙස තමයි අන්තඛණ්ඩය හඳුන්වන්නේ. ලියන්න. සරල රේඛාවක් y අක්ෂය කපන නැත්නම් y අක්ෂය කපන කැතයි නම් ඡේදනය කරන කියලා ගන්න. සරල රේඛාවක් y අක්ෂය කපන ලක්ෂයේ සරල රේඛාවක් y අක්ෂය කපන නැත්නම් කැපෙන ලක්ෂයේ y ඛණ්ඩාංකය අන්තඛණ්ඩය ලෙස හැඳින්වේ. y අක්ෂය කියන්නේ සර් y අක්ෂය මේ y ලක්ෂය කියන්නේ y කැපෙන ලක්ෂයක් තියෙනවනේ මෙතන කැපෙන තැන. ඕනෙම එකක් නේද? ඔව්. y අක්ෂය කැපෙන තැන y ඛණ්ඩාංකය. මෙතන දෙක නම් තිබ්බේ 2යි. මෙතන 3 නම් තිබ්බේ 3යි. දින දෙක නම් ඍණ 2යි. අන්නේ y ඛණ්ඩාංකය තමයි අන්තඛණ්ඩය කියන තුන. හරි. ඔය ටික තමයි දරුවෝ සරල රේඛාවෙන් තියෙන තියරි ටික. දැන් තියෙන්නේ මේ ටියුට් එකේ ගණන් හදාගෙන යන්න. දඩබඩ ගාලා ගණන් ටික හදන් තියෙන්නේ. මේ මම ටියුට් එකේ ගණන් ඔක්කොම ටික බෝඩ් එකේ දානවා දඩබඩ ගාලා හදාගෙන යන්න. හරිද? මේ 10 වසරේ ගණන් ටික හදන්නේ 11 වසර ළමයි 10 වසර ගණන් ටික හදාගෙන යමු. මේ ඒකට කමන්නේ. මේ හැබැයි 10 11 වසර ළමයි ගාව මගේ මේ ටියුට් එක ඇති. පොඩ්ඩක් මේ ගිය අවුරුද්දේ පොත් ටික ගත්තා නම් හොයාගන්න පුළුවන් මේ ටියුට් එක. බලන්න දරුවෝ. 11 වසර ළමයි ගත් මේ කිව්වේ. 11 වසර ළමයි ගාවත් ඔය ටියුට් එකම ඇති. අපි ගාවනේ. දැන් සර් මේ ටියුට් එකේ ගණන් ටික හදන්නේ ප්‍රස්තාර පොතේද නැත්නම් මේ අපේ දැන් නිකන් ගණන් ලියන පොතේද? ප්‍රස්තාර පොතේ නෙමෙයි ප්‍රස්තාර පොතට දැම්ම යන්නේ නැහැ. මේ තාම තියරි පොතේම තමයි කියන්නේ. ලියන පොතේම තමයි කරන්නේ. හරිද? ප්‍රස්තාර පොතේ ගන්නේ ප්‍රස්තාර අඳිනිය. මම කියන්නම් ඒලාට දැන් ප්‍රස්තාර පොත් ගන්න කියලා. දැන්ම ප්‍රස්තාර පොත් එපා. හරි. මේ ටියුට් එකේ පළවෙනි ගාන පහත් දැක්කන එක් එක් සමීකරණයෙන් දැක්කන සරල රේඛාවෙහි අනුක්‍රමණයේ මහා අන්තඛණ්ඩයේ සීලියා දක්වන්න. ඔන්න රෝහි දක්වන්න එක කියලා දෙන්නම්. y සමානයි mx ධන c. y සමානයි mx ධන c කියලා මේ දීලා තියෙන්නේ. 3ix ධන 1 කියලා. මේක අනුක්‍රමණය කියලා 3යි අන්තඛණ්ඩය 1යි. ඕනම ලියන්න තියෙන්නේ. එච්චරයි. y සමානයි ඍණ 4ix ධන 3 අනුක්‍රමණය ඍණ 4යි අන්තඛණ්ඩය 3යි. හරි වැඩේ කරගෙන යන්න. මේ ටියුට් නැති ළමයිට මම ඕනනම් ස්ක්‍රීන් එකට දාන්නම්. කවුද පොඩ්ඩක් රේස් හෑන්ඩ් දාන ටියුට් එක නැති ළමයි? මුලින් පොඩ්ඩක් ලෝ හෑන්ඩ් දානකම් තප්පරයක් ඉන්න. හරි. දැන් අත උස්සන්න. ටියුට් එක නැති ළමයි. ඒ කියන්නේ ගිය අවුරුද්දේ ළමයි ගාව නම් ටියුට් එක ඇති. හරි එක්කෙනා ඉන්නේ. දෙන්නෙක් ඉන්නවා. දෙන්නයි නේ? තුන් දෙනයි. හතරයි. පසිඳු ගාව නම් නැති මම පසිඳුට එව්වනේ. පසිඳු මානේ. පසිඳු ගාව ඇති මම පසිඳුට එව්වා. බොරුවට උස්සන්න බා. සර් හතරවෙනි එකේ මේ කීයද? හතරවෙනි එකේ දරුවෝ කරගෙන යන්න. C බිඳුවනේ C නැත්තම් C නෑනේ C බිඳුවයි එතකොට. මූලක්ෂය හරහා යන්නේ. හරි. මම ටියුට් එක දාන්නම් ඒ ළමයිට. ටට්ටක් ගාලා ලියාගෙන යන්න හොඳේ. ඕක පොඩි දෙයක් තියෙන්නේ. චූටි දෙයක් නිසා දඩබඩ ගාලා ලියාගෙන යන වැඩි වෙලාවක් දෙන්නේ නැහැ. M මෙච්චරයි C මෙච්චරයි. හරි. y යුක්ත කරන්න ඕනේ සර්. ඔව් සමහර ඒවා තියෙනවා y සමාන mx ධන c ආකාර නෙමෙයි. දැන් මෙන්න මේ හරි ඒවා මේ
y සමාන mx ධන c ආකාරයට පත් කරගෙන තමයි හදන්න ඕනේ මේ වගේ ගණන්. මෙතනින් එහාට ඔක්කොම එහෙමයි. රෝම ඉලක්කම් 6ට එනකන් ලේසි. සර් එතකොට සර් මේ y සමානයි 3යි x කියයි සර් මේ අනුක්‍රමණය මේ 3යි අන්තම් කඩද බිඳුවයිද? කීවෙනි එකේද? ඔව් හතරනේ. කීවෙනි එකේද? හතරවෙනි එකේ. හතරවෙනි එකේ අනුක්‍රමණය 3යි අන්තක්ඛණ්ඩෙ බිඳුවයි. c නෑනේ. c නෑ නම් c බිඳුවයි. 7 වෙනි එකේ හොයන්න ඕනනේ. ඔව් 7 වෙනි එක මේ 7 වෙනි එක හදා ගන්න ඕන y සමාන mx ධන c ආකාරයට. හදලා තමයි ගන්න වෙන්නේ. අපෝ මේ ඉරියන් දින එක නැහැ. ඔව් දැන් අදින්න බෑ. ඒක අහිංසක සතුට සර් එක්ක කෑවා. බෑනේ දරුවෝ තියාගෙන ඊට පස්සේ ළමයි එක එක ඒවා දිනවා. zoom එක මට ඕන විදිහට මම හදලා තියෙනවා ඔක්කොම settings. ඒවට එකක් තියෙනවා මේ අවද දෙන්න පුළුවන් සර් තව අපේ එකක්. සල්ලි දීලා ගත්තේ නෑනේ. සල්ලි දීලා අරන් තියෙන්නේ. නැත්නම් දරුවෝ මට ඕන විදිහට setting වෙනස් කරන්න බෑ. මේකම විතරයි දැන් අවද දෙන්න පුළුවන්. නෑ සර් නෙමෙයිනේ ඇප් එක හැදුවේ. මම නෙමෙයි ඇප් එක හැදුවේ. ඇප් එක හදපු කෙනා අපිට permission දීලා අපිට ඕන විදිහට setting වෙනස් කරගන්න. එහෙනම් ඉතින් මගේ ඇප් එකයි වැදුණා සර් මෙලහකට පන්ති කරන්නේ. හරි. 7 වෙනි එක හදන්නකො සර්. මේ මම මොනවද කියාගෙන යන්නම්. මේකේ අනුක්‍රමණය දෙවෙනි එක හැදුවා. තුන්වෙනි එක අනුක්‍රමණය 6යි අන්තක්ඛණ්ඩ ඍණ 5යි. හොඳේ. ධන 5 නෙමෙයි. මොකද මෙතන තියෙන ඍණ 5නේ. ඍණ 5යි. මේ හතරවෙනි එකේ අනුක්‍රමණය 3යි අන්තක්ඛණ්ඩයේ බිඳුවයි. පස්වෙනි එකේ අනුක්‍රමණය ඍණ 2යි. මොකද මෙතන තියෙන ඍණ 2 මෙන්. හරිද? එහෙනම් අනුක්‍රමණය m සමානයි ඍණ 2යි අන්තක්ඛණ්ඩයේ බිඳුවයි. හයවෙනි එකේ අනුක්‍රමණය m 3න් 1යි m 3න් 1යි අන්තක්ඛණ්ඩය 2යි. හත්වෙනි එක එහෙම බෑ. හත්වෙනි එක මුලින්ම දරුවෝ මෙයා y සමානයි mx ධන c ආකාරයට හදා ගන්න ඕන. මෙතන y නෙමෙයි තියෙන 3යි y. එහෙනම් මේක දෙපසම 3ෙන් බෙදලා මෙන්න මේ 3යි y බෙදන්න 3ෙන්. හරිද? මේක ආයෙ ලියා ගන්න. ගාන ආයෙ ලියලා මම මේකෙන් බෙදන්න. ඔයගොල්ලෝ ආයෙ ලියලා බෙදන්නේ. හොඳයි. හැම එකක්ම 3ෙන් බෙදාගෙන යන්න. මේක 3ෙන්, මෙයා 3ෙන්, මෙයා 3ෙන්. ගාන ලියාගෙන 3ෙන් බෙදාගෙන යන්න. 3යි 3යි කැපිලා ගියා. ඒතර එනවා y සමානයි 3ෙන් 4යි 3ෙන් 4යි x ධන 3 බෙදීම 3 1යි. එහෙනම් අනුක්‍රමණය 3ෙන් 4යි. ඕනනම් 1යි 3ෙන් 1 කියලා ලිව්වත් කමක් නැහැ. නැත්තම් අනුක්‍රමණය 3ෙන් 4යි අන්තක්ඛණ්ඩය 1යි. අන්න එහෙමයි ගන්නෙ. වැඩේ තේරුණාද? ආයි කියන්න පොඩ්ඩක්. මේක y සමානයි mx ධන c ආකාරයට හදාගන්න. y සමානයි. හරිද? ඒ කියන්නේ y ගේ සංගුණක එකක් වෙන්න ඕන. වෙන සංගුණක තියෙන්න බෑ. y ගේ සංගුණක එකක් වෙන විදිහට y සමානයි mx ධන c ආකාරයට පත් කරගන්න. අනුක්‍රමණය තමයි මෙතනින් එන්නේ. c තමයි මෙතනින් එන්නේ. y ගේ සංගුණක එකක් වෙන්න ඕන. අන්න ඒ ආකාරයට පත් කරගන්න. ඒතර මෙයා y 4යි y නේ. දෙපසම මේ 4ෙන් බෙදන්න. මේ හැම එකක්ම 4ෙන් බෙදාගෙන යන්න. මෙයාත් 4ෙන් මෙයා 4ෙන් බෙදනවා කියන්නේ මෙයාගේ ඉර යටට 4ක් එනවා කියන්නේ. මෙයාගේ ඉර යටට 4ක් එනවා. මේකත් 4ෙන් බෙදන්න. මේ 8 වෙනි එක. ඒතර 4යි 4යි කැපිලා ගියා. y සමානයි ඍණ 1 බෙදීම දෙවරක් 4 8යි. ඍණ 8ෙන් 1යි. x ඍණ 8ෙන් 1යි. x ධන 4 බෙදීම 4 1යි. ඕනේතර අනුක්‍රමණය ඍණ 8ෙන් 1යි. මේ තියෙන අනුක්‍රමණය ඍණ 8ෙන් 1යි අනුක්‍රමණය අන්තක්ඛණ්ඩයේ ධන 1යි. හරිනේ? දැන් තේරුණා නේද? හරි ඔය විදිහට හදාගෙන යන්න.
කවුද මේ ලසින්දු මදනායක පුතේ ඔයා මේ ටියුට් එක ගත්තේ නැද්ද? ඔයා මම දැක්කනේ ඔයා මේ කතුන් එකට ගිහිල්ලා මේ පන්තිස් කියවලා තියෙනවා. ඉතින් දරුවෝ ටියුට් එක හම්බ වෙන්න ඕනේ. සර් අර මේ දීප ප්‍රස්ථාර ටියුට් එකද? ඔව් ඔව් ඒක තමයි දරුවෝ. හරි සර්. මේ කසුන් එකට ගිහිල්ලා පන්ති පීස් කියවපු අයට දරුවෝ අනිවාර්යෙන් ටියුට් එක හම්බ වෙලා ඇති. ප්‍රස්ථාර ටියුට් එක නෙමෙයි. මට පොඩ්ඩක් අත උස්සන්න ටියුට් එක නැති ළමයි නැත්තම් මම නිකරුණේ අපරාධ මේක දාගෙන තියාගෙන ඉන්න එක. බෝඩ් එකේ හදන්න. පොඩ්ඩක් බෝඩ් එකේ හදන්නකෝ. ඔව් ඒක තමයි බෝඩ් එකේ හදන්න පුළුවන්. මේ පොඩ්ඩක් රේස් හෑන්ඩ් දාන්න කාටද ටියුට් එක නැත්තේ? අසිරට නේ. අසිර 11. අසිරට මං එවන්නම්. අසිර විතරයි ඉන්නේ. පසින්දුට මම දුන්නා පසින්දු මලිට. හරි. මම බෝඩ් එකේ හදන්නම් ස්ක්‍රීන් එකේ හදන්න ගියාම අමාද. එතකොට මේ වගේ ගණන් වලදී බලාපොරොත්තු වෙන්නේ අන්තිම උත්තරේට අර මේ මිශ්‍ර කරලා තියෙන එකද විෂම භාග කරලා තියෙන එකද? ඕක මිශ්‍ර කරලා තිබුණත් කමක් නැහැ. මිශ්‍ර කරලා තියන්න. අශීර. හරි. ප්‍රමිලක්කම් 9 3y ඍණ 4 සමානයි x. මේක දරුවෝ හදා ගන්න ඕන y සමාන mx ධන c ආකාරයට. y සමානයි mx ධන c. ඒතර මේ ඍණ 4 එහා පැත්තට දාගන්න. 3y සමානයි ඍණ 4 මෙහෙට ආවා ධන 4යි. ඔක්කොම 3ෙන් බෙදාගෙන යන්න දැන්. මෙයා 3ෙන් මෙයා 3ෙන් එතකොට මෙතන 1යිනේ තියෙන්නේ x ගේ සංගුණක 1යි. 3න් 1යි x ධන 4 බෙදීම 3. හැම එකක්ම 3ෙන් බෙදාගෙන ගියා. 3යි 3යි කැපුණා y සමානයි 3න් 1යි x ධන 3න් 4. ඔන්න ඔහොම එනවා. හරි අනුක්‍රමණය කීයද? m සමානයි 3න් 1යි අන්තඛණ්ඩය c සමානයි 3න් 4. 3න් 4 කියන එක නා 1යි 3න් 1යි. ඔන්න ඔහොම ලියන්න අන්තඛණ්ඩය ලියද්දි c ලියද්දි මෙහෙමත් හදලා ලියන්න. ඉතින් වෙනස් කරන්න ඕනේ නැහැ නේ. අතන ඕනේ නැහැ. එතන ගැටුවක් නැහැ. මෙතන වෙනස් වුණා. සූත්‍රයේදී එකයි ඔව්. හරිද මෙතන තියෙන වෙනස් කරගත්තට ගැටලුවක් නැහැ. එහෙම ප්‍රෝග්‍රෑම් එක උස්සක් ඉන්නකො. එහෙම අනිවාර්යයෙන් නැහැ මම. අපිට විදියට. අරස x බෙදීම 3 කියන්න පුළුවන්ද? ඔව් x බෙදීම 3 තමයි. ඒක තමයි 3න් 1යි කියන්නේ. මොකද x බෙදීම 3 කිව්වා. දැන් මෙතන කවුරු හරි ළමයෙක් x බෙදීම 3 කියලා ඉවර ගැටුවක් නැහැ. x බෙදීම 3 කියන්නේ 3න් 1යි x කියන එක. අන්තිම උත්තරේ x බෙදීම 3 කියලා තිබ්බොත් පැහැදිලිද සර්? නැහැ නේද අනුක්‍රමණය කොහොමද කියන්නේ? අනුක්‍රමණය 3න් 1යි. හරි හරි. x ඉන් ගලවලා ගන්න බෑ. යූබම් අයිස්ක්‍රීම්. ඔව්. ඊළඟට ප්‍රමිලක්කම් 10. මේක නම් දරුවෝ ගැටලුවක් නැහැ. 1යි 3න් 1 තිබ්බත් මේක එහෙම ප්‍රශ්නයක් නැහැ. y සමාන 3න් 1යි x ධන 1යි 3න් 1යි. කවන්නේ. හැබැයි මෙතෙන්ට අනිවාර්යෙන් මෙහෙම කියලා කියන්න. ප්‍රමිලක්කම් 10. එතකොට සරේ 4යි y ධන 5 සමානයි 3යි x. තිබ්බොත් ඒක හරි ආන්නේ නැහැ මට සිග්නල් පස් වෙලා තියෙන්නේ. y සමාන mx ධන ධන 5 මේ පැත්තට දැම්මා.
4y සමානයි 3x ධන 5 මෙහෙට ආවා ඍණ 5යි. ඕන්න මේ පැත්තත් බෙදුවා 4ෙන් 3 බෙදීම 4යි x එහෙම නැත්නම් 3x බෙදීම 4 ඍණ 5 බෙදීම 4 4යි 4යි කපලා දැම්මා y සමානයි 4ෙන් 3යි x ඍණ 5 බෙදීම 4 කියන එක නා ඍණ 1යි 4ෙන් 1 කියලා ලියාගත්තත් කමන්නේ ඒක අන්තිම ලියුවත් ඇති දැන් මෙතන ලියාගත්තත් කමන්නේ ඍණ 1යි 4ෙන් 1යි ඔන්න අනුක්‍රමණය 4ෙන් 3යි අන්තක්ඛණ්ඩය ඍණ 1යි 4ෙන් 1යි ඍණ 1යි 4ෙන් 1යි ක්‍රම ඉලක්කම් 11 5y ධන 3 සමානයි ඍණ x ධන 3 එහා පැත්තට දාන්න මොකද y සමාන mx ධන c ආකාරයට එන නිසා ධන 3 එහා පැත්තට දැම්මා 5y සමානයි ඍණ x ධන 3 මෙහෙට ගියා ඍණ 3යි දැන් ඔක්කොම 5න් බෙදා යන්නේ ඍණ x බෙදීම 5යි ඍණ 3 බෙදීම 5යි 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 කැපුණා y සමානයි ඍණ 5න් 1යි x ඍණ 3 බෙදීම 5යි අනුක්‍රමණය ඍණ 5න් 1යි අන්තක්ඛණ්ඩය ඍණ 5න් 3යි හරිද excuse me sir ඔව් කියන්න මිත් සංඛ්‍යා කීම අත්‍යවශ්‍යද අනුක්‍රමණය අන්තක්ඛණ්ඩය ලියද්දී අනිවාර්යයි මෙතෙන්ට අනිවාර්ය නැහැ මෙතෙන්ට එහෙම අනිවාර්යෙන් කරලා තියන්න අනුක්‍රමණය අන්තක්ඛණ්ඩය අහලා නම් අනිවාර්යෙන් මිශ්‍ර සංඛ්‍යාවක් ලෙස ලියන්න අන්තක්කඩේ මොනට ලියලා තිබ්බොත් ඒක මේ y සමාන mx ධන c ආකාරයට හදා ගන්න ඕනේ. ඕ හදා ගන්න ඕනේ නැත්තම් කොහොමද ලියන්නේ නෑ මාළු වෙලා කරේ දැන් මම දන්නේ මෙච්චර මේ කියලා දීලා උට වෙනමම කියන්න ඕන දැන් මෙච්චරලා කිව්වා මේක හදන්න ඕන y සමානයි mx ධන c ආකාරයට හදාගෙන තමයි අනුක්‍රමණය අන්තක්ඛණ්ඩේ ලියන්නේ හරිද මම කියවනේ කියන්න පටන් ගත්තා මේක අනුක්‍රමණය අන්තක්ඛණ්ඩේ y සමානයි mx ධන c ආකාරයට හදන්න ඕනයි නේ ඌ අහනවා ඊට පස්සේ හදන්න නැත්තම් කොහොමද හදාගන්නේ හරිද වෙනම කියන්න ඕනේ. වෙනම කියන්න ඕන අනිත් ළමයිට කියලා උට වෙනවා කියන්න ඕන මේක y සමානයි mx ධන c ආකාරයට හදන්න ඌට වෙනමම සල්ලි දීලා පන්තියට එන්නේ කියන්නේ. හරිද? ඍණ 3x මම මේ පැත්තට දාන්න. ඍණ 4y සමානයි ඍණ 3x මෙහෙට දැම්මා ධන 3x. මේ පැත්තේ ඉන්නව ඍණ 5. ඔව් දැන් මේ හැම එකක්ම බෙදාගෙන යන ඍණ 4යි. හැම එකක්ම බෙදන් යනවා ඍණ 4යි. එතකොට මේ ඍණ 5 වුණා මෙතන ලියාගත්තත් කමක් නැහැ. මොකද මේ ඍණයි ධන වෙනවා අන්තිමට. මේ හැම එකක්ම බෙදන් යන්නේ ඍණ 4ෙන්. ඍණ 4යි කැපිලා ගියා. y සමානයි. මේ ඍණ මං ඉස්සරහින් ලියාගත්තා. මොකද ඉර යට තිබ්බත් ඉර උඩ තිබ්බත් ඉස්සරහින් ලියන්න පුළුවන්. මම ඒ ගැන කිව්වනේ. මේ කතාව කියලා තියෙනවනේ. මෙන්න මේ කතාව. කිව්ව ඍණ a බෙදීම b සමානයි. a බෙදීම ඍණ b සමානයි. ඍණ a බෙදීම b කියන්නේ විත්තිය ගහලා තියෙනවා. නෑ කවන්නේ. ඍණ 4ෙන් 3යි x මෙතන දරුවෝ මේ ඍණ ඉර උඩට දුන්නොත් ඍණයි බෙදීම ධනයි 4ෙන් 5 හරි 4ෙන් 5 වුණා 1යි 4ෙන් 1යි කියලා එතන ලියා ගන්න y සමානයි ඍණ නැත්නම් කෙලිම මෙතන ඔහොම ලියලා එහෙම නිසා අනුක්‍රමණය ඍණ 4ෙන් 3යි අන්තක්ඛණ්ඩේ
4න් 5 මෙතන අනිවාර්යෙන් 1යි 4න් 1යි කියලා ලියනවා. මෙතන නම් එහෙම නොලිව්වාට ගැටලුවක් නැහැ. හරිද? ඕන්න ගණන් සෙට් එක ඉවරයි. ප්‍රශ්න අංක 2 පහත දී ඇති එක් එක් ලක්ෂ යුගලය හරහා යන සරල රේඛාවේ අනුක්‍රමණය m ගණනය කරන්න. හරි අනුක්‍රමණය හොයන්න ඕනි. මේ ටික මකනවා. ප්‍රශ්න අංක 2 රොමිලකම් 1 පහත දී ඇති එක් එක් ලක්ෂ යුගලය හරහා යන සරල රේඛාවේ අනුක්‍රමණය හොයන්න තියෙනවා. මෙන්න දරුවෝ මම මුලින්ම මේ දීලා තියෙන ඛණ්ඩාංක දෙක ලියා ගන්නවා. 4යි 8යි 2යි 2යි. ඔන්න අල්ලගන්න හදන ක්‍රමේ අනුක්‍රමණයනේ හොයන්න ඕනි. අනුක්‍රමණය හොයන විදිය මොකද්ද? y ඛණ්ඩාංක වෙනස බෙදන්න x ඛණ්ඩාංක වෙනසෙන්. y ඛණ්ඩාංක වෙනස බෙදනවා කාගෙන්ද? x ඛණ්ඩාංක වෙනසෙන්. m සමානයි y ඛණ්ඩාංක වෙනස. ඕන්න මෙතන ලියන y එක ඍණ y දෙක කියලා. x ඛණ්ඩාංක වෙනස x එක ඍණ x දෙකෙන් බෙදනවා. මෙහෙම නැත්තම් සමීකරණයම කෙලින්ම ලියලා ගත්තත් කමක් නැහැ. y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස මෙහෙම ලිව්වත් ඇති. හරි. ඔන්න දැන් දරුවෝ මේ අපි මුලින්ම තෝරගන්න ඛණ්ඩාංකයෙන් තමයි මේ උඩත් යටත් y ඛණ්ඩාංක වෙනස x ඛණ්ඩාංක වෙනස මේ විදිහට අඩු කරලා ගන්න. හරිද? මම මුලින් තෝරගන්නම් මෙයාව. මෙයාගෙන් මෙයාව අඩු කරන්න මම තෝරගන්නවා. මෙන්න මෙයාගේ ඛණ්ඩාංක වලින් මෙයාගේ ඛණ්ඩාංක ටික අඩු කරන්න මම තෝරගන්නවා. හරිද? එහෙම නැත්නම් මෙයාගෙන් මෙයාව තෝරගන්නත් පුළුවන්. ඔන්න මම තෝරගත්තේ මෙහෙම. එතකොට මම මේක ලියන්න ඕන මෙන්න මේ විදිහට. y ඛණ්ඩාංක වෙනසනේ. මේ තියෙන්නේ y ඛණ්ඩාංක. 8ෙන් තමයි දෙකක් අඩු වෙන්නේ. මොකද මම මෙයාගෙන් මෙයාව තමයි අඩු කරන්නේ. 8 අඩු කිරීම 2. බෙදීම x ඛණ්ඩාංක වෙනස. මෙයාගෙන් මෙයා තමයි අඩු වෙන්නේ. 4 අඩු කිරීම 2. හරිද? අපි තෝරගත්තේ මෙහෙම නම් ඒ විදිහටම තමයි y ඛණ්ඩාංකත් x ඛණ්ඩාංකත් දෙන්නම අඩු වෙන්න ඕන. පැහැදිලිද? 8ෙන් 2ක් අඩු කරා 4ෙන් 2ක් අඩු කරා 2යි. 6 බෙදීම 2 3යි. ඔන්න ධනාගයක් අපිට හදාගන්න පුළුවන් නේ. අනිත් පැත්තට ගත්තත් කමක් නැහැ. ධනාගයක් කියන විදිහට හදාගන්න පුළුවන්. ඔව්. හරිද? ඔන්න රෝම ඉලක්කම් 2 මම එකක් කියලා දෙන්නම්. සමීකරණය ලියන්නනේ. ඔව් සමීකරණ ලියා ගන්න. මේක ලියලා ගන්න ඕනේ. මේක ලියන්න අකමැති නම් y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස කියලා ගන්න. y පසු y පෙර ගන්න. පෙර පසු ගන්න ඕනේ එහෙම ලියන්නේ. ඊට පසු ලියන්නේ නැහැ. එක් කොහොම එහෙම නැත්නම් y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස වචනෙන් ලියුවොත් කමක් නැහැ. ඍණ ගණනක් වෙනත් පුළුවන් නේ. විරුද්ධ දිශාවට. that's what it is. අනුක්‍රමණය දන වෙන්න පුළුවන් ඍණ වෙන්න පුළුවන්. හරිද? ඕන්න මෙයාගේ මම මෙයාගෙන් මෙයාව අඩු කරනවා. කැමති නම් මෙයාගෙන් මෙයාව අඩු කරන්න පුළුවන්. ඒක ගැටුවක් නෑ. y එක ඍණ y දෙක බෙදීම x එක ඍණ x දෙක. මෙයාගෙන් මෙයාව 4 ඍණ 5 8 ඍණ 4 4 ඍණ 5 කියන්නේ ඍණ 1. 8 ඍණ 4 කියන්නේ 4යි. ඔන්න අනුක්‍රමයේ ඍණ 4 දෙක. ඕක සර් මේ ඍණ ලකුණු ඉස්සරහට දාලා ලිව්වත් කමක් නැහැ නේ. එකයිනේ. සමානයි. ඊළඟ එක
රෝමි ලක්කම් 3. එක ඍණ 3 0.8 මම මෙයාගෙන් මෙයාව අඩු කරන්න තෝරගන්න විදිය අනුව කොහොමද අවසාන එක උත්තරේ එන්නේ මෙයාගෙන් මෙයාව අඩු කරනවා y1 ඍණ y2 බෙදීම x1 ඍණ x2 y කණ්ඩාංක වෙනස 8 ඍණ 3 8 ඍණ 3 හරිද 8 ඍණ 3 බිඳුව ඍණ 1 8 ඍණ 3 කියන්නේ ධන 3 බෙදීම බිඳුව ඍණ 1 ඍණ 1යි 8යි 3යි 11යි 11 බෙදීම ඍණ 1යි කියන්නේ ඍණ 11යි දුනනේ සර් සර් දුන කණි පැත්තට ගන්න පුළුවන් කියලා මොකද ඔක අනිත් පැත්තට ගන්න නැගෙන සර් ඔව් කොහොම කරත් ඍණ 11ක් එනවා අනිත් පැත්තට ගත්තම සර් මේ ඍණ 11 එතර යාවද අනිත් පැත්තටම ඍණ 11 බෙදීම එක ඍණ 11යි හරි ඍණ 11ක් ආව නම් හරි මේ උත්තරය ආව නම් හරි මොන අතර ගත්තත් එකම උත්තරේ එන්නේ අන්තිම උත්තරයට සර් ඔයාලා ලකුණු වෙන් කරා ඔව් අන්තිම උත්තරේ කියන්නේ මේ හදලා මේ වගේ නම් ඉතින් කෙටි ප්‍රශ්නයකට අහන්න පුළුවන් අන්තිම උත්තරේ තමයි හරිද කෙටි ප්‍රශ්නයක් නම් අන්තිම උත්තරේ තමයි ලකුණයි හරි ඊළඟ රෝමි ලක්කම් 4 ඍණ 2 කමා ඍණ 5 3,5 මම මෙයාගෙන් මෙයාව අඩු කරන්න කැමති විදියක් ගන්න 5 ඍණ 5 3 ඍණ 2 5 ඍණ 5 කියන ධන 5යි 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 10යි 5 ධන 5 3 ධන 2 5යි 5යි 10යි 3යි 2යි 5යි 10 බෙදීම 5 2යි සර් ඕකේ අර මේ තුන්වෙනි පේලිය ලියන්න ඕනද පේලියක් අඩු කරන්න කමන්නේ වඩා හොඳයි ඉතින් ලියුවනම් 5 ධන 5 බෙදීම 3 බෙදීම 2 කියන එක හිතලා දැම්මත් කමක් නැහැ නේ හරි හරි මේ හැදුවේ රෝම ඉලක්කම් 4 5 මේ පැත්තේ 4,6 ඍණ 9 ඍණ 5 සමානයි y1 ඍණ y2 බෙදීම x1 ඍණ x2 මෙයාගෙන් මෙයාව අඩු කරන්න 6 ඍණ 5 4 ඍණ 9 6 ධන 5 අපිට හිමිට දන්නකො හරි 4 ධන 9 13 11යි කරගෙන යන්න ගණන් ටික හදාගෙන යන්න දැන් කියන්නේ 10 වසරේ ලේසි නෑ 10 වසරේ කාර්ය රේඛාව ලේසි වර්ගයක් ශීටත් ලේසි අමාරු නෑ
6 වෙනි එකට ඍණ 3යිද සර්? 6 වෙනි එක හදමු. අට ඍණ 4යි 2,2යි. ඍණ එකක්නේ. හොඳලා මම මෙයාගේ මෙයාව අඩු කරන්නම්. ඍණ 4 ඍණ 2 8 ඍණ 2 ඍණ 4 ඍණ 2 ඍණ 6යි 8 ඍණ 2 6යි ඍණ 6 බෙදීම 6 ඍණ 1යි. හරි හරි ඍණ එක තමයි සර්. මං 8න් 2ක් අඩු කරලා 2යි කියලා දාලා තියන්නේ. හරි හදාගන්න ඉතින්. යොමු ලක්කම් 7 එකකම ඍණ 3 ඍණ 3 ඍණ 9 මෙයාගේ මෙයාව අඩු කරන්නම් කැමති විදියක්. ඍණ 3 අඩු කිරීම ඍණ 9 බෙදීම 1 අඩු කිරීම ඍණ 3 ඍණ 3 ඍණයි ධන 9 1 ධන 3 9න් 3ක් අඩු වුණා 6යි 3යි 1යි 4යි 6 බෙදීම 4යි කියන්නේ 3 බෙදීම 2යි. ඒ කියන්නේ 1යි 2න් 1යි 1යි 2න් 1යි. යොමු ලක්කම් 8 අන්තිම එක 4,5 ඍණ 1, ඍණ 5. හරි මම මෙයාගේ මෙයාව අඩු කරන්නම්. 5 ඍණ 5 4 ඍණ 1 කලින් එකමද 5 ධන 5 4 ධන 1 10 බෙදීම 5 අනුක්‍රමණය 2යි. කලින් එකමද ඒකට දෙක ඔය කණ්ඩාංග නෙමෙයි. මේ මම බැලුවේ මේ කලින් එකක් හැදුවා. ඒක සර් ඔය කණ්ඩාංග නෙමෙයි ඒකේ තියෙන්නේ. කණ්ඩාංග නෙමෙයි කියලා මම බැලුවේ. හරි. ඔන්න ඒ ගණන් සෙට් එක ඉවරයි. ප්‍රශ්න අංක 3 පහ දී ඇති අන්තඛණ්ඩ සහිත දී ඇති ලක්ෂ හරහා යන එක් ප්‍රස්ථාරයේ ශ්‍රිතය y සමාන mx ධන c ආකාරයට ලියා දක්වන්න. ඔය කියන්නේ දරුවෝ මෙන්න මෙහෙම දෙයක්. හරිද? අනුක්‍රමණයයි දීලා තියෙන්නේ අන්තඛණ්ඩයේ දීලා 2,8 හරහක් යනවා. හරි ඔන්න මම කියලා දෙන්නම් ගාන රෝමි ලක්කම් එක c සමානයි 4ක් වෙනවා. ඒ කියන්නේ 4 හරහා යනවා. ඒ වගේම 2,8 හරහත් යනවා. 4 හරහත් යනවා 2,8 හරහත් යනවා. මම මේකට පොඩි දල සටහනක් අඳින්නම් මේ පළවෙනි ගාන කියලා දෙන්න ඕන නිසා. මෙන්න මෙහෙමයි. සටහනක් අඳින්නම් කණ්ඩාංග තලයක් දාලා 2,8 මේ හරියනේ. ඔන්න 2,8 හරහත් යනවලු. ඒ වගේම මේ 4 හරහත් යනවලු. එහෙනම් මෙන්න මෙහෙම සරල රේඛාවක් තමයි ඔය ඇත්තේ. හරිද? මෙයාගේ සමීකරණය හොයන්න ඕනේ. මෙතන අපි දන්නවා 2,8යි කියලා. මෙතන ගන්නේ අන්තඛණ්ඩය 4යිනේ. අන්තඛණ්ඩය 4යි නම් මෙතන ඛණ්ඩාංගය කියන්නේ බලන්න. මේ 4යි කියන්නේ c සමානයි 4 නම් මෙයාගේ x ඛණ්ඩාංකය කීයද? 4. අන්න හරි 0,4. එහෙනම් මෙතන ඛණ්ඩාංකය 0,4. දැන් වැඩේ හරිනේ. එහෙනම් 4 කියන්නේ මතක තියාගන්න අන්තඛණ්ඩයේ දුන්නොත් ඒ කියන්නේ 0,4 කියන එක. හරිද? මේක ඕන නැවත ලියාගත්තත් කමක් නැහැ. එතකොට මේ තියෙන්නේ 0,4 2,8
දැන් ඉතින් අර වගේ අඩු කරලා ගත්තා. පැහැදිලිද? ඔන්න මේ සටහනක් පැන්සලෙන් දාගන්න. පැන්සලෙන් දාගෙන මේක යටින් c සමානයි 4යි කියන එක යටින් ලියාගන්න. මේ කොටස අපි ගන්න අදදෙස ඔයගේ ඇඳ ගන්න ඕනේ. නෑ නෑ ඇඳ ගන්න ඕනේ නෑ. ඒක තමයි කිව්වේ මේ ඇඳ ගන්න කියලා මම මේක කිව්වේ ඔයගොල්ලෝ මේක මුලින්ම තීරුම් කරන්න එපා. මේක නැත්තම් මම එක සැරේ කිව්වනම් 0.4 මේ වෙනුවට ලියා ගන්න කියලා තේරෙන්නේ නෑනේ. දැන් මේ ප්‍රස්තාරය ඇඳලා තමයි මම ඔක තේරුම් කරේ. මේ 4 කියන්නේ 0.4 කියන්නේ. හරිද? ඛණ්ඩය 4යි කියන එකේ තේරුම ඒක ඛණ්ඩාංකය 0.4. ඒතකොට c සමානයි 4 කියලා දීලා නම් අපි මේ වෙලාවේදී ඛණ්ඩාංකය ලියා ගන්නවා 0.4. මෙයා 2.8. ආයි ලියා ගන්න. ලියාගෙන මේ වගේ යදුවා. මේක අවශ්‍ය ළමයි පැන්සලෙන් දාගන්න මේ කොයින් හරි දැනගන්න. මේක අවශ්‍යයි විතරයි. අවශ්‍ය නැත්නම් ඕනේ නැහැ. වැඩේ තේරෙනව නම් ඕනේ නැහැ. හැම අන්තකණ්ඩයෙන්ම ඔහොම බිඳුවකම අන්තකණ්ඩය නේ. ලියා ගන්න. මේකම 0.8 අන්තකණ්ඩය. 0.8. මෙතන දාන තියෙන c. සර් ඔය ඕකන් දින්නත් දරුවෝ පොඩ්ඩක් තව ක්‍රමයක් තියෙනවා. තවත් ක්‍රමයක් තියෙනවා මෙහෙමයි පොඩ්ඩක් ඉන්නකෝ. මම මේ ක්‍රමයක් කියලා දෙන්නම්. ඔන්න එක ක්‍රමයක්. මේක එක ක්‍රමයක් කියලා ගන්නකෝ. ඔය පළවෙනි ක්‍රමේ. හරිද? මේ දැන් කියලා දුන්නේ එක ක්‍රමයක්. මෙයාව ওই විදියට ලියාගෙන 0.4 2.8. එතකොට මේකේ හදන්නේ මේ හැදුවා වගේ මෙහෙම අඩු කරලා. මේ සමානයි y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස. හරිද? එතකොට මෙයාගෙන් මෙයා මම අඩු කරන්නම් 8 ඍණ 4 බෙදීම 2 ඍණ බිඳුව. 8 ඍණ 4 4 2 ඍණ බිඳුව 2 4ෙන් 2 බෙදුවා 2යි. උනානුක්‍රමය 2යි. මේ පළවෙනි ක්‍රමය. මෙන්න දෙවෙනි ක්‍රමය ඔය ගානටම හදනවා. දෙක ක්‍රමය. දැන් දරුවෝ මෙයාගේ සාධාරණ සමීකරණය y සමානයි mx ධන c. ඕක තමයි සරල රේඛාවේ සාධාරණම ඕනම එකකට ගැලපෙන සමීකරණය. y සමානයි mx ධන c කියන්නේ. හරි? මේකේ c ට 4ක් දීලානේ. c ට දාගන්නවා 4ක්. c සමානයි 4යි. දැන් මේකේ c ට 4ක් ආදේශ කරන්න. c සමානයි 4ක් විට y සමානයි mx ධන c වෙනුවට 4. c සමානයි 4ක් නිසා c ට 4ක් ගන්න. y සමානයි mx ධන 4. දැන් මෙතන ඛණ්ඩාංකේ 2.8නේ. 2.8 දැන් ආදේශ කරනවා. හරිද? මේ 2.8යි y ටයි x ටයි ආදේශ කරනවා. එන්න බලන්න. y වෙනුවට 8 m ගුණ කිරීම x වෙනුවට 2 ධන 4 m වරක් 2 2යි m මෙතන වෙනවා 8 සමානයි 2යි m. මේ ධන 4 මෙහෙට ගේනවා. එන්න දාන්න. ධන 4 මෙහෙට ආවා ඍණ 4යි m වරක් 2 2යි m. 8න් 4ක් අඩු කරා 4යි. 4 සමානයි 2යි m. දෙපැත්තම දෙකින් මෙතන දාන්න. m සමානයි 2යි. වැඩේ තේරුණාද? ඔන්න අනිත් ක්‍රමය. ඒ ක්‍රමය ලේසියිනේ. මේ ක්‍රමය තමයි හදන්න ඕනේ. ඒක ලේසි සර ටිකක් පැටලෙනවා වගේ. මොකද්ද ක්‍රම දෙකම දාගන්න පළවෙනි ගාන නිසා ක්‍රම දෙකම දාගන්න. හදන්න ඕන මොකකින්ද දෙවෙනි එකෙන්ද? හදන්න ඕනේ දෙවෙනි ක්‍රමයෙන්. අපිට කියලා තියෙන දරුවෝ ශ්‍රිතේ ලියන්නද අනුක්‍රමයේ ලියන්නද? y සමාන mx යන c ආකාරයට ලියන්නද හොඳේ? පොඩ්ඩක් ඉන්න. දැන් මේකෙත් දරුවෝ ලියන්න ඕනේ මම ඒක මේ ගාන කියනෝනේ මෙහෙම y සමාන mx යන c ආකාර ලියා දක්වන්න. ඒ කියන්නේ මේ ශ්‍රිතේ සමීකරණය ලියන්න. එම නිසා මේක ශ්‍රිතේ සමීකරණය මේ විදිහට ගත්තොත් y සමානයි m 2x ධන c ධන 4. ඔන්න සරල රේඛාවේ සමීකරණය. මේකෙත් ලියන්න ඕනේ. එම නිසා y සමානයි 2x ධන c කියන්නේ 4යි. y සමානයි 2x ධන 4යි.
හරි මේ ක්‍රමයට හදන්න. ඔය ගණන් සෙට් එක මේ ක්‍රමයට හදන්න. මේ ක්‍රමයට එපා. සූත්‍රයක් හදන්නේ කිව්වස ඒක හදනවා වගේමනේ. ඔව්. මේ තියෙන්නේ සරල රේඛාවේ සමීකරණය. මේකට තමයි කියන සරල රේඛාවේ සමීකරණය කියන්නේ. y සමානයි 2x ධන 4. හරි. මේ ක්‍රමයට හදාගෙන යන ගණන් සෙට් එක. ඉතින් ඔහොම අන්තිම උත්තරේ ගන්න එම් හොයන්න ඕනේ නැහැ දැන් හොයන්න නැත්තම් බලන්නකො හදන්න ඕනේ. එහෙනම් ගන්නකො පුළුවන් විදියට. නේ. බෑන්. හරි. රෝමි ලක්ෂණ 2. රෝමි ලක්ෂණ 2 c සමානයි 3යි 2,2යි. මෙයාව ලියා ගන්න. y සමානයි mx ධන c කියලා. ඕන ලියාගත්තා y සමානයි mx ධන c. මේක මේ c සමානයි 4ක් විදිහට එහෙම ලියලා ඉන්න ඕනේ නැහැ. කෙලින්ම දාන්න c 3යි. අපරාධයේ තියෙන වැඩක් නැහැ. හොඳ මේක ඕනේ. කෙලින්ම අපිට ගන්න පුළුවන්. මම ඉතින් මේක පළවෙනි එක නිසා කියලා දුන්නා. පළවෙනි එක ගන්න. ඔන්න දෙවෙනි ගාන ඉඳලා මේ විදිහට හදාගෙන යන්න. y සමානයි mx ධන c වෙනුවට 3ක් දැම්මා. දැන් 2,2 ආදේශ කරන්න. 2 සමානයි m වරක් 2. m වරක් 2. ඕනනම් මේකට 2m කියලා ලියාගත්තත් ගැටලුවක් නැහැ. හොඳයි. එක සැරේ m වරක් 2 කියන එක එහෙනම් 2m ගැටලුවක් නැහැ. ධන 3. ධන 3 මෙහෙට ගේන්න දැන්. 2 ඍණ 3 සමානයි 2m 2 ඍණ 3 ඍණ 1යි 2m දෙපසම දෙකෙන් විතර දාන්න m සමානයි ඍණ 2කින් 1යි. හරිද? සර් ඔව් සර් ඉස්සෙල්ලා වර්ෂ ලිව්වනේ මේ c සමානයි 4 පිට කියලා. ඒක ඕනේ නැහනේ. මේකද? ඔව් සර්. ඕනේ ඒක ඕනේ. මේක අයින් කරලා යන්න. හරි. එම නිසා සමීකරණ ලියන්න. එම නිසා y සමානයි ඍණ භාගයයි x ධන 3. ඔන්න සරල රේඛාවේ සමීකරණය. y සමානයි ඍණ භාගයයි x ධන 3. හරි. ඔය විදිහට හදාගෙන යන්න ගණන් සෙට් එක. හදාගෙන යන්න. සර් මේ හරය හරයල වේලව කපන්න පුළුවන් මේ අඥාත පද සමානව තියෙනකොට විතරේ. හරය ලවෙලවේ අගයන් දෙකක් තියෙන කපන්න පුළුවන්. ඒක චුට්ටයි හදලා පෙන්නන්න ටික. එහා පැත්ත. ඒක මෙතෙන්ට ඕනේ නැහැ. හරියයි මේ. එතකොට මේ අර පස්සේ යන්නකෝ ඒක. පස්සේ යන්න. රෝමි ලක්ෂණ දෙකත් හරි. රෝමි ලක්ෂණ 3. c සමානයි 6යි 3,2යි. y සමානයි mx ධන c. y සමානයි mx c වෙනුවට 6 ධන 6. දැන් දාන්න y ට 2යි x ට 3යි. x ට 3ක් දැම්මම 3යි m ධන 6. 3යි m ධන 6. ධන 6 මෙහෙට ගේන දැන්. 2 ඍණ 6 සමානයි 3යි m. 2 ඍණ 6 ඍණ 4 සමානයි 3යි m. දැන් m සමානයි එක සැරේ ගත්තත් කමක් නැහැ. m සමානයි
ඍණ 4 බෙදීම 3යි. එක සැරේ ගන්න පුළුවන් ළමයි ලියන්න. ඒකෙන් මායික් එක විද්‍යාවක් වන්න ඕනේ නැහැ. හරිද? ඍණ 1යි 3 එකනේ. ඔව්. m සමානයි ඍණ 1යි 3 1යි. එතකොට අර y සමානයි mx ධන c එකට ආදේශ කරනකොට මිශ්‍ර කළාද ආදේශ කරන්නේ? ඔව් මිශ්‍ර කරලා මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාගයක් කරලා ආදේශ කරනවා. එහෙම ඒවා තියෙන්නේ නෑ නෑ. නැති දැන් ඔක ආදේශ කරද්දි. හරි දැන් ඉතින් මේක සමීකරණයට ආදේශ කරන්නේ. කොහොම ආදේශ කරන්නේ? ආයි මේ ෆිෂ් එක ගන්න යන්නේ. හරිද? දැන් ඕක මිශ්‍ර සංඛ්‍යාවක් අල්ලන්න තියෙන්නේ. මේක මෙහෙම මෙතන දැම්මා. ඕන්න. y සමානයි ඍණ 1යි 3න් 1යි x c කියන ධන 6යි. ධන 6යි. y සමාන ඍණ 1යි 3න් 1යි x ධන 6යි. ඉලක්කම් 4 c සමානයි 0යි 4,8 හරි y සමානයි mx ධන c c ට 0යි එතකොට y සමානයි mx මොනවා 0 දාලා කියන්න වැඩක් නෑ හරි දැන් y ට 8යි mmයි x ට 4යි එතකොට 4යි m බිඳුව වැඩක් නෑ m සමානයි 8 බෙදීම 4යි කියන්නේ m සමානයි 2යි අනුක්‍රමණය 2යි ඔන්න එම නිසා y සමානයි 2යි x ඔන්න සමීකරණය එතකොට ඔය පළවෙනි කාරම ඔබ ආදේශ කරන්න බැරිද y එකත් එක්කම? ඒ කියන්නේ දැන් ඔය c විතරයිනේ ආදේශ කරන්න බිඳුවයි කිය. පළවෙනි පාරම ආදේශ කරන්න බැරි. ඔහොම තමයි හදන්න තියෙන්නේ. පළවෙනි පාර ඔක්කොම ආදේශ කරන්නේ නැහැ. හරිද? හදන ක්‍රමයක් දීලා තියෙනවා ඉතින් ඒක සර් පස්වෙනි ගාන සර් තියෙන්නේ c සමානයි ඍණ 5 වරක් 4.6 කියන්නේ සර්. පස්වෙනි ගානට ඔව්. එතකොට සර් y සමානයි mx ධන c කියද්දි සර් y සමානයි mx ධන එද්දිද ඍණ කියලා දානද? ඍණ 5. හරි හරි. c සමානයි ඍණ 5 4,6 y සමානයි mx ධන c y සමානයි mx ධන c වෙනුවට ඍණ 5 හරි දැන් ආදේශ කරන්න 4යි 6යි y ට 6ක් දැම්මා x ට 4යි කියන්නේ 4යි m ඍණ 5 ඍණ 5 මෙහෙට ගේන 6 ධන 5 සමානයි 4යි m 6යි 5යි එකතු කරා 11 සමානයි 4යි m දැන් m සමානයි 11 බෙදීම 4යි m සමානයි 11 බෙදීම 4යි ඒ කියන්නේ m සමානයි 2යි 4න් 3යි 2යි 4න් 3යි දැන් ලියන්නේ මේ නිසා සමීකරණේ නිසා y සමානයි 2යි 4න් 3යි x ධන c කියන ඍණ 5යි ඔන්න සරල රේඛාවේ සමීකරණය y සමානයි 2යි 4න් 3යි x ඍණ 5 तो मैं लाता हूँ हायर C समान है ऋण 4යි ऋण 3 ऋण 9
y සමානයි mx ධන c. හරි. y සමානයි mx ධන c වෙනුවට ඍණ 4. දැන් y ට ඍණ 9යි m ට ඍණ 3යි sorry m ඍණ x ට ඍණ 3යි ඍණ 3යි m ඍණ 4 ඍණ 3යි m ඍණ 4 ඍණ 4 දැන් මෙහෙට ගේන්න ඍණ 9 ධන 4 සමානයි ඍණ 3යි m ඍණ 9යි ධන 4යි ඍණ 5 සමානයි ඍණ 3යි m කොහොමද දැන් m සමානයි ඍණ 5 බෙදීම ඍණ 3යි m සමානයි ඍණ 5 බෙදීම ඍණ 3යි ඒ කියන්නේ m සමානයි 5 බෙදීම 3යි 5 බෙදීම 3යි කියන්නේ 1යි 3න් 2යි අනුක්‍රමණය 1යි 3න් 2යි හරි එම නිසා y සමානයි m 1යි 3න් 2යි x c ඍණ 4 එන්න සාධු රේඛාවේ සමීකරණය කොහොමද මේ වැඩ ටික ඕකේ වැඩේ තේරුණා අවුලක් නැහැ ගැටලුවක් නැහැ හරි ඊළඟ දරුවෝ ප්‍රශ්න අංක 4 පහ දී ඇති එක් ලක්ෂ යුගලය හරහා යන සරල රේඛාවේ සමීකරණය y සමාන mx ධන c ආකාරයෙන් ලියා දක්වන්න. හරිද? සර් හැමදාම ක්ලාස් තියෙන 8ට නේ. ඒක දවසින් දවසට වෙනස් වෙනවා. අනේ සර් කිව්වේ අර මේ ළමයි ගැන හිතලා දැම්ම ක්ලාස් තියෙනවා කියලා 8ට. හරි දැනට මම මොන අද අරක පටන් ගත්තේ සර් නැගිටින වෙලාවත් එක්කම මේ තියෙන ක්ලාස්. ඔව්. හරිද? ඉන්දියන් අපිට පාඩම් කරන්න ඒකත් හරියලා ගන්න. 8ට දාන්නකෝ. ඕගොල්ලෝ මේ ඕගොල්ලන්ට පාඩම් කරන්නයි කියලා මම නිදා ගන්නව නෙමෙයි මම රෑ වෙනකන් වැඩ. හරිද? ඕගොල්ලෝ තමයි රෑ වෙනකන් ඉන්නෙත් නැහැ. ඔන්න මම දැකලා තියෙන දනුලේ විතරයි රෑට හරි මැසේජ් එකක් දාන්නේ. හරිද? ඌණන් ඉන්නවා 12 1 වගේ වෙනකන් ඉතින් ඒ මම ඊයේ 12 පහු වෙලා නිදාගෙන. හරිද? මාත් එහෙමයි සර්. මේ ඉන්න ළමයි ඉන්නවා සමහර ළමයි නෑ එහෙම හරියන්නේ නෑ මේ එක්ක රෑ වෙනකන් ඉන්න එහෙම නැත්නම් උදේ පාන්දර නැගිටින්න ඊයේ 11 මාටත් පන්ති. හරිද ඔය දෙකම කරන්න ගියාම වැඩ ටිකක් අමාරුයි ඒක ඇත්තම මම පිළිගන්නවා රෑට උදේ පාන්දර අපිට ICD පන්ති ඉවර වෙන්නේ 11ට දැන්. ආ අපිට දැන් ICD පන්ති ඉවර වෙන්නේ 11යි 5 වගේ වෙනවා. 11 ඉවර ප්‍රශ්න අහලා එනකොට 12මාර. මේ ඒක තමන්ගේ කැමැත්තක් තමන් උදේට නම් නැගිටින්න පුළුවන් උදේට මටත් හරි අමාරු උදේට නැගිටින්න අවස්ථාවක්. අපිටත් අමාරු විදිහට ඒත් රෑ 12ට දාන්න සට මැසේජ් එක හායි කියලා chat එකක් දාන්න ඕනේ. රෑට ඉන්න පුළුවන් ඒ දරුවෝ අපි හුරු වෙච්ච විදිය. කැම්පස් එකේ අපි හුරු වෙච්ච විදිය තමයි ඒක. රෑ වෙනකන් ඉන්නෝ එළි වෙනකන් නිදා ගන්න. ඉතින් රෑ වෙනකන් ඉඳපු කට්ටිය ගියාත් මේ කැම්පස් ගියපු කට්ටිය නේ. හරිද? මේ සංසාර වරුන් ඒක තමයි ඒව පුරුදු වෙනවා ගියාට පස්සේ. යනවා පාඩම් කරනකොම අපිට නිදා ගන්න බෑ අන්සර් කන් නිදානවා. හරිනේ? රෑ වෙනකන් තමයි දරුවෝ පාඩම් කරන්නේ. එක්සෑම් තියෙන කාලට එළි වෙන 2යි 3යි නිදා ගන්න. හැබැයි නෑනේ උදේට තියෙන පන්ති නිදි නින්ද යනවා නෑ ගණන් එහෙම වෙන්නේ නෑ. ඉතින් රෑ වෙනකන් හිටියොත් උදේට නින්ද යනවා නැන්ද දාලා ඉන්නේ ප්‍රමාණයකට ඒක අතරින් අර හැමදාම නැගිටින ටයිම් එකක් තියෙනවනේ. ඒ නැගිටින ටයිම් එකට හැරුණාම හරි. 9ට නේ මේ නැගිටින ටයිම් එකට පන්ති දා හැම ටයිම් එකට තමයි පන්ති දාලා තියෙන්නේ. ඉතින් අපි නැගිටින්න නිකන් 9ට කාන්දම වගේ. හරි හරි දැන් ඇති ප්‍රශ්නාංක 4 පහදී ඇති එක් එක් ලක්ෂ යුගලය හරහා යන සරල රේඛාවේ සමීකරණය y සමාන mx ධන c ආකාරයට ලියා දක්වන්න. ඔන්න දරුවෝ මේ වගේ ගාණක් ආවා. කියන්නේ මේකේ කරන්න තියෙන්නේ මේ ખંඩාංක දෙක අපි දන්නවා. හරිද? සරල රේඛාව ගමන් කරන ખંඩාංක දෙක දන්නවා. 2,8යි 4,10යි. ඒතර අපි අනිවාර්යයෙන් මේක අනුක්‍රමණය හොයාගන්න එපා. අනුක්‍රමණය හොයන්න වෙන්නේ අර කලින් මුලින් කියලා දුන්නේ y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස.
ආන් ඒ ක්‍රමයෙන්ම තමයි අනුක්‍රමණය හොයාගන්න ඕනේ. එහෙනම් මුලින්ම අපි අනුක්‍රමණය හොයාගමු. m කියන්නේ y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස. සූත්‍රයෙන් බැලීම හොයාගන්න අපිට ඕක. ආ? සූත්‍රයෙන් බැලීම හොයාගන්න m සමාන. නෑ, සමාන හරිද? එහෙම නැතුව අනුක්‍රමණය හොයාගන්න විදියක් නෑ. ඔතනින් තමයි ගන්න. ඔය සූත්‍රයෙන්. හරි, මම අඩු කරලා ගන්නම්. මෙයාගේ මෙයා මම අඩු කරනවා. 10 ඍණ 8 බෙදීම 4 ඍණ 2. 10 ඍණ 8 2යි 4 ඍණ 2 2යි 2 බෙදීම 2 1යි. ඔන්න අනුක්‍රමණය හොයාගත්ත 1යි කියන්නේ. දැන් ඔය m ට ආපු වගේ අපි දන්නවනේ මේ සරල රේඛාවේ සාධාරණ සමීකරණයේ y සමානයි mx ධන c නේ. ආන්න මෙන්න මේකේ m ට එකක් දානවා. එතකොට y සමානයි 1x ධන c. ඒක නම් වැඩකුත් නෑ. 1x කියන්නේ x කියන එකමයි. හරි මම ඉතින් දාලා පෙන්නුවා ඔයගොල්ලන්ට එන්න ඕන නිසා m ට එකක් ආවා. ඒක දැම්මා m ට එකයි කියලා. දැන් c ව හොයා ගන්න ඕන. කලින් කරපු වැඩේම තමයි. මේ ආදේශ ගන්න දෙන්නේ. කණ්ඩායම මේ දෙකෙන් කැමති එකක් ගන්න. කාටද ආස? මෙයාටද මෙයාටද? ආස කෙනෙක් ගන්න. ආස කෙනෙක් නෙමෙයි. අපි ඔක්කොටම ආසයි. ඔන්න ආසික් නවතන 2,8. හරිද? මේකේ y ට දැම්මා 8. එක් වරක් x කියන්නේ x කියන එකනේ. x ට දැම්මා 2. ධන c. වැඩේ තේරුණාද? මම තෝරගත්තේ මෙයාව තෝරගත්තා. y ට දැම්මා 8. x ට දැම්මා 2. ධන c. දැන් ධන දෙක මෙහෙට ගේන්න. 8 ඍණ 2 සමානයි c. c සමානයි 6. ඔන්න c ට 6ක් ආවා. m ට 1යි c ට 6යි. එම නිසා y සමානයි 1x කියන්නේ x ධන 6. ඔන්න සරල රේඛාවේ සමීකරණය. හරි. මෙහෙම ගත්තා. මෙහෙම ආවා. ඕන. හරි. සර් මේ හොඳ මාස්ටර් ගයිඩ් එක නැත්නම් අකුරු පයිලට් එක. සර් ලියා ගන්න. ඔය ටික ලියාගත්තා. ඔව්. ඒ හොඳ මාස්ටර් ගයිඩ් එක ගණන් හදන්න හොඳ. මාස්ටර් ගයිඩ් එකට අකුරු පයිලට් එක. එහෙමනම් දරුවෝ මම කියන්න දන්නේ නැහැ. හරිද? මාස්ටර් ගයිඩ් එක මම දැක්කේ නැහැ. මාස්ටර් ගයිඩ් පාස් පේපර්ස් 11 නම් ඉතින් මේක නම් කමන්නේ. ඒක මගේ ළඟ තියෙනවා. ඒක හදන්න බෑ. සමහර ඒ විතරේ හදන්න පුළුවන් අපිට උගන්නන්න නෑ. මොකක්ද සර් හදපු පේපර් සෙට් එකක් නැද්ද? මොකද? සර් හදපු පේපර් සෙට් එක. ඔව් මගේ පේපර්ස් ඇතුලේ නම. ඒකනේ මට ඔක්කොම ගණන්. මේකව තියෙනවනේ. මොකද පොත පබ්ලිෂ් කරන්නකො. විජිතය අපිට අනුග්‍රහය දෙන්න. හරිද? හොඳ හරි. උපදෙස් ඔන්න හදාගෙන දැන් හරි හදාගෙන යන්න. ඔන්න ඔය විදිහට හදන්නේ. ඔය විදිහට හදාගෙන යන්න. අනුක්‍රමණය හෙව්වා ආදේශ කරා ගත්තා. හරි දෙවෙනි ගානත් මම පටන් ගන්නම්. තුනකම ඍණ 2 ඍණ 3කම 8 මේ ගානේ මම නවත්තන්නම් දරුවෝ. මේ ඔයගොල්ලෝ ගණන් ටික හදන්න හොඳ. මම ලබන සතියේ වේගෙන් හදාගෙන යනවා. මේකක් කියලා දෙනවා. ලබන සතියේ වේගෙන් හදා යනවා. ඒ නිසා අනිවාර්යෙන් ගණන් ටික හදලා තියාගන්න.
එකමාරට තියෙනවනේ ලඝු ගණක. එකමාරට තියෙනවා. 10 මාට පත හා නිර්මාණ පටන් ගන්නවාද? පත ඉවරයි, පත 4 ඉවරයි. නිර්මාණ පටන් ගන්නවා. නිර්මාණ අවශ්‍ය ළමයි එන්න. හරි මම මෙයාගේ කැමති එකක් මෙයාගේ මෙයා අඩු කරන්න 8 ඍණ 2 ඍණ 3 ඍණ 3 මෙයායි ධන 2යි ඍණ 6යි 8 9 10 10 බෙදීම ඍණ 6යි 10 බෙදීම ඍණ 6යි කියන්නේ 4 බෙදීම 3යි ඍණ 4 බෙදීම 3යි. හරි. දැන් මේක මිශ්‍ර සංඛ්‍යාවක් කර කර ආදේශ කරන්න ඉප ඔහොම ආදේශ කළා දාන්න. හරිද? මේක අපි දන්නවා ඍණ 1යි 3න් 1යි කියලා. නමුත් දරුවෝ මෙතන දැන් අපි ආදේශ කරනෝනේ y සමානයි. මේක මේ වෙලාවේදී ආදේශ කරන්න යන්න එපා. අයි අපි c හොයන්න ඕනේ. හරි? ඒ නිසා මෙයාම ආදේශ කරගන්න. y සමානයි ඍණ 3න් 4යි x ධන c 6න් 10 කියන්නේ 3න් 5නේ. හෝ 3න් 5යි වට වැරදිලා. 1යි 3න් 2. ඔව්. හරි දැන් හරිද? 6න් 10 කියන්නේ 5යි. ඒකයි. ඔව් මෙයා ආදේශ කරගන්න මෙයා ආදේශ කරන්න එපා කිව්ව හේතුව පැහැදිලිද? ඔව් අතන ලියලා ඒ රත්නගේ ආදේශ කරන්න. දරුවෝ දැන් මෙතන නැත්නම් ආයි c හොයන්න එපා අපි. c හොයන්න ගියාම මේ මිශ්‍ර සංඛ්‍යාව ආයි විසම භාගයක් කරගන්න. එම් සරලම කරලා අතනදී ආදේශ කරන එකට අරක ගන්න යන්නේ. මේ උත්තරේ ආදේශ කරගන්න මෙතෙන්ට. දැන් මේ දෙන්නගෙන් කැමති කෙනෙක් ආදේශ කරන්න මේ දෙන්නගෙන් කැමති කෙනෙක් ගන්න මම 3 ඍණ 2 කියලා තෝරගන්නම්. එක. හරි. එතකොට y ට දැම්ම ඍණ 2ක්. හරි. ඍණ 2 සමානයි ඍණ 3න් 5 ගුණ කිරීම x වෙනුවට 3 ධන c. ඍණ 2 සමානයි ඍණ 3න් 5 ගුණ කිරීම x වෙනුවට 3. හරි. මෙතන සුළු වෙනවා 3යි 3යි කැපිලා යනවා. ඍණ 2 සමානයි ඍණ 5 ධන c ඍණ 5 මෙහෙට ගේන්න ඍණ 2 ධන 5 සමානයි c. c සමානයි 3යි. c 3ක් ආවද? ඔව්. හරි ඔන්න එහෙනම් සමීකරණය එම නිසා y සමානයි දැන් ඔන්න අනුක්‍රමයට මෙයා නැතුව දැන් මෙයා ලියා ගන්න. ඍණ 1යි 3න් 2යි. ඍණ 1යි 3න් 2යි x ධන 3. එතෙන්ට සර් මේ සුළු කළම දාන්න ඕන දනිවාරය. මෙහෙම ගන්න. හරිද? ඒ කියන්නේ මේක සරල කරන්න නෑ. ඔව්. මෙයා ගත්තා නම් හොඳයි. අපි මෙතෙන්ට ගත්තේ නැත්නම් මේක අපි හොයාගන්න ඕනේ නිසි. මෙහෙම ලියාගත්තා නම් ආයි මේක විෂම භාගයක් කරගන්න. විෂම සංඛ්‍යාව ලියාගත්තා නම් ආයි විෂම කරන්න. ඒ නිසායි කෙලින්ම මෙයාව ගත්තේ. අරගෙන c හොයාගත්තා. c හොයාගෙන සමීකරණ ලියුවා. හරි ඔය විදිහට ඔය ගණන් සෙට් එක හදාගෙන යන්න. ලබන සතියේ ඔය ගණන් සෙට් එක මම සාකච්ඡා කරලා වර්ගජ ශිත එක පොඩි කොටසක් තියෙනවා. ඒ ටිකක් කරලා සර් ගණන් කීයක් හදන්න ඕනේ සර්? ගන්න. සර් ගණන් කීයක් හදන්න ඕනේ? මොකද? ගණන් කීයක් හදන්න ඕනේ අපි? ඒ සෙට් එක හදන්න. ඒ ඉතුරු ගණන් ටික හදන්න. ඔය ගානේ තියෙන ඉතුරු ගණන් සෙට් එක හදන්න. ඒකයි අච්චු පොතේ අභ්‍යාස ටික කරන්න. පාස් ගන්න පුළුවන් අපිට. අභ්‍යාස වලින් අසනේ ගන්න. අච්චු පොතේ අභ්‍යාස සෙට් එකම කරන්න. අත් පුළුවන් නේ. ඔව් පුළුවන් ටික කරන්නකෝ. ඔයගොල්ලෝ කරගෙන යනකොට තේරෙයි ටික කරගන්න පුළුවන් කියලා. හරිද? හරි එහෙනම් දරුවෝ මේ ආයි එකමාරට 10 මාට පතහා නිර්මාණ පටන් ගන්නවා. කැමති ළමයි ජොයින් වෙන්න පුළුවන්. මම දැන් ලින්ක් එක දාන්න. අර ගාන හදන කපන්න පුළුවන්. මොකද? 2යි x ධන 1 සමානයි 3න් 4. එහෙම දැන් x2 x ධන 1යි දෙකම තියෙද්දි කපන්න පුළුවන්ද? හරය ලවෙ. කොතනද? දැන් වෙන ගාන. වෙන ගානක්. හදාගෙන යන්නකො මම ඊළඟ දවස් සාකච්ඡා කරන්න. හරි එහෙනම් හැමෝටම ආයිබෝවන් සර්ණයි. ආයිබෝවන් සර්. බුදුසරණයි